අපි හදන්නේ 2013 පේපර් එක සාකච්ඡා කරන්න. ඔයගොල්ලෝ ඉල්ලලා තියෙන මෙන්න මේ ප්‍රශ්න ටික ප්‍රශ්න තියෙන 27ක්. මෙන්න මේ ටික තමයි සාකච්ඡා කරන්න හදන්නේ. ප්‍රශ්න 27ක් තියෙනවා. මේ ටික තමයි සාකච්ඡා කරන්න හදන්නේ. බලමු. මේ මාර්ජින 4 වෙනි ප්‍රශ්නේ. 4 වෙනි ප්‍රශ්නේ ආ බැලුවොත් එම 2001 ස්ට්‍රක්චර් පේපර් එකේ මම මතක විදියට 3 වෙනි ප්‍රශ්නේද කොහෙද? ඕකම තියෙනවනේ. පොඩි මේ ඉලක්කම් වල යාම යා විතරක් ඉන්නේ. ඔකම තියෙනවා. CH හා O පමණක් අඩංගු එක් සංයෝගයේ වැඩිපුර ඇසිටයිල් ක්ලෝරයිඩ්. ඇසිටයිල් ක්ලෝරයිඩ් කියන්නේ මෙන්න මේ CH3COCl මෙන්න මෙයා. මෙයා IUPAC නම මෙයාගේ එතනයිල් ක්ලෝරයිඩ්. එහෙම නැත්නම් ඇසිඩ්. ඔය ඇසිටයිල් ක්ලෝරයිඩ් මෙයා ඇසිටලීන් කියන්නේ මෙයා කාබන් දෙකේ අය තමයි ගොඩක් විදිහට ඇසිටැල්ඩිහයිඩ් කියන්නේ මෙයා CH3COH ඇසිටික් අම්ලය කියන්නේ මෙයා CH3COOH අනේ එක මේක අවස්ථාවක් තියෙනවා ඇසිඩ් රත්යෙන් කාබන් 3ක එක්කෙනෙක් එන ඒ තමයි ඇසිටෝන්. ඇසිටෝන් කියන්නේ මෙයා. තව අමතරව සාමාන්‍ය නම් ඒ කියන්නේ මේ IUPAC නම් එන්න කලින් තිබ්බ නම් ෆෝමල්ඩිහයිඩ් කියන්නේ මෙන්න මෙයා. ඊට පස්සේ ක්ලෝරෝෆෝම් කියන්නේ මෙන්න මෙයා CHCl3. ඔය සමහර නම් ටිකක් තියෙනවා. ඒක මතක තබා ගන්න යුතුමයි බයිට නේද? ඒතර ඇසිඩ් කියන එක මතක තියාගන්න කාබන් දෙකේ ඇසිටිල් ක්ලෝරයිඩ් කිව්වම ඔයගොල්ලෝ දන්නවා IUPAC නමේ ඔයිල් හේලයිඩ් කියලා යන්නේ. ඔයිල් හේලයිඩ් කියලා යන්නේ ඔයිල් ක්ලෝරයිඩ් ඔයිල් පොදුවේ හේලයිඩ් කියලා ගත්තම මේක යන්නේ අම්ල හේලයිඩ් වලට. ඒ නිසා ඇසිටිල් කිව්වම කාබන් දෙකේ අම්ල හේලයිඩ්. කාබන් 3කින් ඇසිඩ් රත් වෙන්නේ මේ ප්‍රොපනෝන්ට විතරයි. හරිද? මේක ඇසිටෝන් අරනේ. නැත්නම් මෙයා ප්‍රොපනෝන්ට විතරයි. ඇසිඩ් කියන ප්‍රත්‍ය කාබන් 3කින් එන්නේ. අනිත් ඒවා කාබන් දෙකේ සංයෝග තමයි තේරෙන්නේ. මේවා මේ අන්තරය ගන්න කිව්වේ. දැන් අපි ගත්තොත් දැන් කියන අපිට CHO පමණක් අඩංගු එක් සංයෝගයේ වැඩිපුර ඇසිටිල් ක්ලෝරයිඩ් සම පිරියම් කලට X සාපේක්ෂව ස්කන්ධ දෙනවා. ඒකක 126ක් වැඩි සංයෝගය ලැබුණේ X ඇති හයිඩ්‍රොක්සිල් කාණ්ඩ. ගාන කියන විදිහට මුකුත් හිතන්න දෙන්නේ නැහැ හයිඩ්‍රොක්සිල් කාණ්ඩ මෙයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. දැන් අපි ගත්තොත් OH එක ප්‍රතික්‍රියා කරන මෙයත් එක්ක. දැන් මේ CHO තියෙන සංයෝගයේ තියෙන OH මේ X කියන සංයෝගයේ තියෙන OH කාණ්ඩ ප්‍රතික්‍රියා කරන මෙයත් එක්ක COCl. බලන්න මේ Cl එකයි මේ H එකයි ගැලවිලා අයින් වෙනවා. අයින් වෙලා මෙතනින් එනවා O CO CH3 කියන කාණ්ඩය. පොඩ්ඩක් චෙක් කරලා බලන්න 2001 ප්‍රශ්නේ හොඳේ මේකමයි තියෙන්නේ. දැන් අපි ගත්තොත් බලන්නකො වෙලා තියෙන්නේ. මෙතන මෞලික ස්කන්ධය එකක් අඩු වෙනවා මේ. මෞලික ස්කන්ධය එකක් අඩු වෙනවා. එතකොට මෙතන ඒ කියන්නේ දැන් අපි තුමේ X කියන සංයෝගයේ OH කාණ්ඩයක් තිබ්බොත් එයාගේ H අඩු වෙලා මේ කොටස සම්බන්ධ වෙනවා. මේ කොටසේ අණු ස්කන්ධය කිය 12යි 24යි 27යි 43යි. ඒ කියන්නේ එකක් අඩු වෙලා 43ක් වැඩි වෙනවා. ඒකේ තේරුම තමයි එක OH කාණ්ඩයක් තියෙනකොට වැඩි වෙනවා OH කාණ්ඩයක් තියෙනකොට වැඩි වෙනවා අණු ස්කන්ධය 42යි. දැන් මේක කියන 126ක් වැඩි වුණාලු. එහෙනම් එකකට 42යි නා 126 වාට බෙදන්න තියෙන්නේ 42. මම ඡේද ලියන්නේ නැහැ හරිනේ තේරෙන්නේ. ඔයාට ඕන නම් ඡේද ලියා ගන්න. අන්නේ ඒතර OH කාණ්ඩ ගන්න 126 දෙන්න බෙදුවම OH කාණ්ඩ ගන්න 3. ඒක නම් ප්‍රශ්නයක් නැහැ. උත්තරේ 1 2 3 කියලා තියෙන්නේ උත්තර වලත් 1 2 3ම තමයි. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. ඔය වගේ ඔන්න ඔය වගේ වෙලාවට ඔය පූර්ණ සංඛ්‍යා යනකොට බොහොම පරිස්සමෙන් හොඳේ. ඔයා උත්තරේ අරගෙන එන්නේ දැන් 3 කියලා උත්තරේ අරගෙන එන්නේ. පේපර් එකේම කොහමද? 3 කියන මේකෙන් ඇවිල්ලා 3 දැන් මේකේ ප්‍රශ්නයක් නැහැ. 3 තියෙන්නේ 3ෙම. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. සමහරවිට දෙකෙන් පටන් ගන්න නම් තියෙන 1ට 2 2ට 3 3ට 4 එහෙම තිබ්බොත් එහෙම අර උත්තරේ අරන් ඇවිල්ලා හිතෙන් අනේ ගහලා දානවා 3 කියන එක. ඒ මුලත් එහෙම ඔන්න ඔය වගේ ඒවත් වර්ධින්න ඉඳ දින ඒ අන්න ඒ වගේ සම්පූර්ණ ඉලක්කම් ආයන් පස්සේ කොහොම ප්‍රවේශමෙන් අපි උත්තරේ මාක් කරන්න. ඒක හරි. ඊට පස්සේ අහලා තියෙන 7 වෙනි එක දැන් කියනවා Fe2O3 සහ Fe2O3 හා FeO මිශ්‍රණයක ස්කන්ධය අණු 72ක්. එම්බෙඩීම මීටර සතය 72ක් තියෙන Fe. මේ මිශ්‍රණයේ ග්‍රෑම් එකක තියෙන Fe2O3 අණු. ග්‍රෑම් එකක මේ මිශ්‍රණයේ 1 ග්‍රෑම් එකක තියෙන Fe2O3 අණු. Fe2O3 මෙච්චරයි. ඔයාලා කල්පනා කරනකොට කෙනෙක්ට වැටහෙන්න ඕනේ. මෙයාගේ ග්‍රෑම් එකේ x ඉන්නවනම් අපිට ඕන එක්කෙනා x කියලා ගත්තොත් මෙයා ඉන්නේ එක ඍණ x. මෙයා x ඉන්නවනම් මෙයා ඉන්නේ එක ඍණ x.
ඒතර Fe 72යි. Fe 72 කියන්නේ 1 ග්‍රෑම් එකක කියන්නේ ග්‍රෑම් එකේ මේ දෙකේම එකතුව Fe තියෙන්නේ 0.72 ග්‍රෑම්. 0.72 ග්‍රෑම්. එතකොට දැන් ඔයාලට තියෙන්නේ මෙච්චරයි කරන්න. Fe2O3 සහ FeO ගත්තම Fe2O3 කියන්නේ මෙතන මෞලික ස්කන්ධ 112යි. දැන් මෙතන 48යි. 112යි 48යි මෙතන 160ක් වෙනවා. මෙතන 56යි. දැන් මෙතන 16යි. මෙතන 72යි. එතන මෙතනින් 160න් 112ක් හැමතිස්සෙම 160කින් 112ක් තින්නේ මෙයා යකඩ 160ට 112යි නම් මෙයාගේ x ප්‍රමාණයක් තියෙනවා මෙතනට x ධන මෙතනින් එනවා 72කින් 56ක් හැමතිස්සෙම 56ක් Fe තින්නේ ඒක තියෙන 1 ඍණ x මේක සමාන වෙනවා 0.72 ඔක සුළු කරලා බලන්න මට මතක විදියෙන් නම් උත්තරේ 0.74යි පෑ. ඔය දා උත්තරය 0.74යි පෑ. මේක සුළු කරලා බලන්න මේ සුළු වීම තමයි වැඩ කරන්න දෙන්නේ. මේක සුළු කරාම 0.74යි ග්‍රෑම් කියලා. දැන් අපෙන් හරියට 8 වෙනි ගාන. 8 වෙනි ගාන අනුරූප වෙනවා ඇවගාඩ්‍රෝ නියමයේ ආශ්‍රිතව අපි හොයනවා පරිමාණුපාත දීලා අන්නේ පරිමාණුපාත දීලා මොනවද අනුක සූත්‍ර නිර්ණය කරනවා මෙතන තියෙන පරිමාණුපාතේ නෙමෙයි උඩට බලමු අපි ගන්න කියමු නියත පරිමාවක් ඇති භාජනය පොඩි රූපයක් අඳගන්න එක හොඳයි F2 හා XE F2 තියෙනවා XE තියෙනවා නියදියා මිශ්‍ර කර ඇත ප්‍රතික්‍රියාවට පෙර F2 හා XE වල ආංශික පීඩන පිළිවෙලින් මෙයාගේ 8 වැඩි කිරීම 10 ඍණ 5යි කිලෝපැස්කල් ලු මෙයාගේ 1.7 වැඩි කිරීම 10 ඍණ 5යි කිලෝපැස්කල් ඝන සංයෝගයක් සාදමි. දැන් ඝනයක් හදනකොට මහ ලොකු ඝනයක් නෙමෙයි මේ ඍණ බලයන් වල කිලෝපැස්කල් තියෙන බොහොම සුළු පීඩන වලින් ගන්න තියෙන ඝනයක් සාදමින් XC මුලින්ම ප්‍රතික්‍රියා කරාම ඉතිරි F2 ඉතුරු වෙලා තියෙනවා මෙයාගේ ආංශික පීඩනය 4.6 වැඩි කිරීම 10 ඍණ 5යි කිලෝපැස්කල්. දැන් මේ ප්‍රශ්නේ ගත්තොත් එහෙම අපි සාමාන්‍යයෙන් ගණන් හදන ඇවෝගාඩ්‍රෝ නියමය කියන්නේ එකම උෂ්ණත්වයේ දිහා එකම පීඩනයේදී වායුන්ගේ සමාන පරිමාණ තුන සමාන අණු සංඛ්‍යා අන්තර්ගත වෙනවා. එතනදී අපි ගන්නවා එකම උෂ්ණත්වය කියන්නේ උෂ්ණත්වය නියතයි හා එකම පීඩනයේදී මේක R නියතයි. ඒක නිසා V සමානුපාතිකයි n කියන සමානුපාතිකත්වය අරගෙන තමයි ගාන හදන්නේ. ඒක සාමාන්‍යයෙන් ඔයා ඕනම කෙනෙක් කියන්නේ පන්තියක උගන්වන්නේ මේක. කියන්නේ ඔය ඉස්කෝලේ කොයි ඉගෙනුවම මේක තමයි උගන්වන්නේ ඔයගොල්ලන්ට. නමුත් දැන් ප්‍රශ්නේ මෙතන වෙනස් කරා මෙන්න මේ විදිහට. P සමාන nRT අපි ගත්තොත් එහෙම P සමාන nRT ගත්තොත් එතන තමයි අර පරිමාණුපාතය මවුලානුපාතයට සමාන කරගෙන ඒ පරිමා වලින් ගාන දුන්නම මවුලානුපාත වලින් හොයාගෙන හරිනේ අනුක සූත්‍ර නිර්ණය කරන්නේ. දැන් මෙතන කරලා තියෙන්නේ දෘඪ බඳුනල්ලු කියන්නේ. ඒ කියන්නේ පරිමාව නියත කරගෙන තියෙන්නේ. ගාන කියන විදිහට උෂ්ණත්වය නියතයි. R කොහොමද නියතයක්? එහෙනම් පීඩනය සමානුපාතික වෙනවා මොකටද? මවුල සංඛ්‍යාව. දැන් මෙතන තියෙන්නේ පීඩන සමානුපාතික කරගන්න ඕනේ මවුල ගාන. එහෙනම් අපි ගමු මෙතනින් XC ධන F2 නව සූත්‍රය අපි මෙහෙම තියාගමු. නව සංයෝගය ආරම්භක XC 1.7 වැඩි කිරීම 10 ඍණ 5යි 8 වැඩි කිරීම 10 ඍණ 5යි 8 වැඩි කිරීම 10 ඍණ 5යි අවසාන ඔය කියන විදිහට XC ඉවර වෙලා තිනවා FE ඉතුරු වෙලා තිනවා 4.6 වැඩි කිරීම 10 ඍණ 5. ඒකේ තීරුම තමයි 8න් 4.6 කියලා කියන්නේ 3.4 ප්‍රතික්‍රියා කරලා තියෙනවා. 8 වැඩි කිරීම 10 ඍණ 5 ඍණ 3.4 වැඩි කිරීම 10 ඍණ 5. ඒ කියන්නේ මෙතන එකට අනුපාතය 2යි. මෙතන එකට අනුපාතය 2යි F2. ඒ කියන්නේ ඔයාලට සිද්ධ වෙනවා. දැන් මෙතන ප්‍රතික්‍රියා කරලා තියෙන එකට 2 අනුපාතයෙන් මෙතනට 2 දාගන්නවා. ඒකට 2 දාගත්තන් පස්සේ මේ සංයෝගය ඇත්තටම මෙතන අපිට පරිමාවක්වත් පීඩනයක්වත් මුකුත් කියලා නැහැ. දීලා තියෙන සංයෝග වලට තුලිත කරගෙන යන්නේ. XCF2 දාගෙන දාගත්තොත් හැබැයි මෙතන දැන් එකට 2 වෙන්න ඕන. මේක එකට 2 වුණොත් එහෙම මේකට තුලිත කරගන්න බෑ. මෙතනට 2 දැම්මොත් එහෙම මෙතනට 4 වෙනවා. ඒතකොට මේක බැලන්ස් වෙන්නේ නැහැ. XCF2 හරියන්නේ නැහැ. ඊට පස්සේ XCF3 දාලා බලන්න. මෙතන එකට 2 තියාගෙන අරක තුලිත කරගන්නම් වෙන්නේ
නෑ මොනම තාලකින්වත් බෑ. ඊට පස්සේ XCF4 මෙතන තිබ්බනම් මොකක් හරි ආංශික පීඩනයක් අපිට හොයාගන්න තිබ්බා. XCF4 එකට 2යි අරනේ මෙතන එකට දෙවරක් 2 4යි හරි XCF4 තමයි නම් සූත්‍රය වෙන්න ඕනේ. උත්තරංග 3. 11 ප්‍රශ්නේ විදසු 0.1 මවුල ගන්න ඩෙසිමීටරයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර 50ක පරිමාවක් බලමු. ඊළඟ ප්‍රශ්නේ දශම 0.1 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර 50කුයි දශම 1.1 m HA ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර 50ක මිශ්‍ර කරා. අවසාන මිශ්‍රණයේ pH එක 6.2. අන්තිම ද්‍රාවණයේ පරිමාව බලා ගන්න, ලියා ගන්න. ඒක අන්තිම ද්‍රාවණය ගැන තමයි පස්සේ ප්‍රශ්නේ ලියන්නේ. පරිමාව ඝන සෙන්ටිමීටර 100යි. දැන් මේ මිශ්‍රණයේ pH එක 6.2යි. pH එක 6.2යි. බොහොම සොයා ගන්නලාදී අම්ලයේ විගණන නියතයේ Ka නම් පහත කුමන පිළිතුර මගින් එහි pK අගය දැක්වේ. බල අම්ල බස්ම සම්පූර්ණයට අදාළ ප්‍රශ්නයක්. මුලින් බලන්න ඕනේ මෙහෙම ද්‍රාවණ දෙකක් මිශ්‍ර කරනකොම ප්‍රතික්‍රියාවක් වෙනවද කියලා. ඕනම කෙනෙකුට තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ප්‍රබල බස්මයක්, HA කියන්නේ දුබල අම්ලයක්. අනිවාර්යයෙන්ම මේ දෙන්න අතර මොකක් සිද්ධ වෙනවද? ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. මුලින්ම ප්‍රතික්‍රියාව ලියා ගන්න වෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ධන HA මම භෞතික තත්ත්ව ලියන්න යන්නේ නැහැ. NaA යන ජලය. ආරම්භක ගමු. ආරම්භක 18 .01 වැඩි කිරීම 50යි. HA 18 .11 වැඩි කිරීම 50යි. මෙයා නෑ. අවසාන අවස්ථාවේදී එන්නේ 18 50 එහෙම 18 50 පොදුයි. එතකොට දශම මෙතන 1 එකක් තියෙනවා, මෙතන දශම 0 එකක් තියෙනවා. මෙයා ඉවර වෙනවා. මෙයා 0 එකක් අඩු වුණාම 18.1 වැඩි කිරීම 50 වෙනවා මෙතනට. මෙතන දෙන්නේ 18. මෙයා 0.1 වැඩි කිරීම 50. ඔන්න ඔච්චරක් මවුල වලින් ඉතුරු වෙනවා. හරි. ඒතකොට දැන් අන්තිම ද්‍රාවණය බලන්න දුබල අම්ලයක් සහ එයාගේ ලවණය අන්තර්ගත වෙනවා. දුබල අම්ලයකුයි එයාගේ ලවණයකුයි තියෙනවා නම් ඔයගලන්ට අම්ල බස්ම සමතුලිතතාවය උගන්වනවා. හෙන්ඩර්සන් සමීකරණය කියන එකක්. ඒ හෙන්ඩර්සන් සමීකරණේ දාන්න පුළුවන්. pH සමානයි pKa ධන log 10 ලවණයේ සාන්ද්‍රණය බෙදීම ඒ සාන්ද්‍රණයද අම්ලයේ සාන්ද්‍රණය. ඒතර pH එකක් දීලා තියෙනවා ගානේ 6.2යි කියලා. pKa තමයි අපින් අහන්නේ pKa ධන log 10 ලවණය. ලවණය කියන්නේ මෙන්න මෙයා. බලන්න දැන් ආයි මේ ඇත්තම කියනවා නම් සාන්ද්‍රණ දාන්න ඕනේ. රචනා ප්‍රශ්නයක් නම් මේක බෙදන්න ඕනේ 100ෙන් බෙදලා 1000න් වැඩි කරන්න ඕනේ. ආපහු මේකත් 100ෙන් බෙදලා අම්ලය 1000න් වැඩි කරන්න ඕනේ. දැන් මෙතන මම එහෙම කරන්න යන්නේ නැහැ. මම කෙලින්ම එකපාරටම දාන්න. 18 50 දෙකේම කැපිලා යනවා. මෙතනින් ඉතුරු වෙන්නේ 0.01යි බෙදීම මෙතන ඉතුරු වෙන්නේ 0.1යි. 0.1 මේව කරන් පස්සේ මෙතනින් එනවා 6.2 සමානයි pKa ධන log 10 0.1. ඒ කියන්නේ ඍණ 1යි. ඍණ 1යි pKa සමානයි. දැන් මේක මේ පැත්ත දාම ධන 1යි 7.1. මේක උත්තරංග 5. වර මං උගන්වන්නේ කියන්නේ කවුරුදක ළමේ මෙතනට ගාම ගාන ඇවිල්ලා මේ ඍණ එක මේ පැත්තට ගත්තම ආපහු ඍණ 1යි කියලා අරගෙන 6.2 ඍණ 1 සමානයි pKa කියලා අරන් 5.2 කියලා අරගෙන තිබ්බලම යනදී විභාගයේදී ওই කාරණා පිළිබඳ පවා කැලකිල්ලට වාදනය කරන මෙච්චර දුරට ගාන හදන් ඇවිල්ලා මෙතනින් මේ වෙනවා කියන්නේ හරිනේ එන අපරාධයක් කියන්නේ ඕගොල්ලෝ උනත් එහෙම නොසල්කිලිමත් භාවයන් වෙනවා නා කියන්නේ හැමතිස්සෙම ලේසියව පුළුවන් තරම් හරිනේ කල්පනායෙන් කරන්න මොකද අපිට දුකයි දෙන්නේ ලේසි එකක් කරලත් අපිට හරියට උත්තරය හරිය සඳහන් කරගන්න බැරි වුණාම තමයි දුකේ තියෙන්නේ හරිනේ ඒ සැලකිල්ල තියාගන්න හැමතිස්සෙම බොහොම සැලකිල්ලෙන් කරන්න ඕනේ
මේ ප්‍රශ්නේ ඉවරයි කොහොම හරි. ඊට පස්සේ ආලා තියෙන්නේ 13. 13 Fe2+ අඩංගු ද්‍රාවණයක ඝන සෙන්ටිමීටර් 50ක නියැදියක්. Fe2+ අඩංගු ද්‍රාවණයක ඝන සෙන්ටිමීටර් 50ක නියැදියක්. ආම්ලික මාධ්‍යයේදී 0.02 මවුල ඝන ඩෙසිමීටරයට m පොටෑසියම් ඩයික්‍රෝමේට් ද්‍රාවණයක සමග අනුමාපනය කරන්න. සියලුම Fe2+ සමග ප්‍රතික්‍රියා කිරීමට අවශ්‍ය වන පොටෑසියම් ඩයික්‍රෝමේට් පරිමාව ඝන සෙන්ටිමීටර් 25යි. ඝන සෙන්ටිමීටර් 25යි. මෙම අනුමාපනයම 0.02 m පොටෑසියම් ඩයික්‍රෝමේට් වෙනවා. මෙම අනුමාපනය කරනවලු මේක මේ කියන්නේ Fe2+ ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් 50ම අනුමාපනය කරනවලු අත් එක්කද 0.02 පොටෑසියම් ඩයික්‍රෝමේට් වෙනකොට 0.02 m KMnO4 වලින් අනුමාපනය කරනවා. එතකොට වැය වෙන පරිමාණ තමයි අපි අහන්නේ. ඊට බැලු බැලමට වෙන මෙතන ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන Fe2+ ධන ඩයික්‍රෝමේට් සමීකරණය තුලද කරගමු අපි Fe3+ ධන Cr3+. එතන මෙතන ඩයික්‍රෝමේට් දෙක නිසා මෙතන දෙකක් දාගන්න. මෙතන වෙනස 1යි. මෙතන වෙනස ධන 6 වැඩි කිරීම 2යි. මෙතන ධන 3 වැඩි කිරීම 2යි. මෙතන වෙනස 6යි. මේ 6 එන මෙතනට, මේ 6 එන මෙතනට, මෙතන 2යි, මෙතන 2යි. අත මේක ආම්ලික මාධ්‍ය තුලත නොකර ප්‍රශ්නයක් නැහැ. මේ අනුපාතය විතරයි වැදගත් වෙන්නේ. 14යි + ධන 7:2. ඊට ගාන දැක්කම පේනවා මේකේ සාන්ද්‍රණයේ තියෙන පරිමාව තියෙනවා, මේකේ පරිමාව තියෙනවා නම් සාන්ද්‍රණය හොයාගත්තා Fe2+ දාලා. මේකෙන් අරකට යන්න පුළුවන්. එතන මම ගන්නවා n Fe2+ බෙදීම n ඩයික්‍රෝමේට් Cr2O7 2-. Fe2+ ගේ එතකොට Fe2+ මෙතන 6ට 1යි, 6 බෙදීම 1යි අනුපාතය සමාන Fe2+ 18. මම මෙයාගේ සාන්ද්‍රණය ගන්නම් x කියලා. මම මේක සාන්ද්‍රණ x කියලා ගන්නවා. අටක් ගාලා මතක තියාගන්න. x වැඩි කිරීම 50 බෙදීම අතන 18 0.02 වැඩි කිරීම 25. එතන මෙතන මේකට මේක කැපිලා යනවා 18 25යි. මෙතන 2යි. මෙතන 1යි. මෙතන 3යි. x කියන්නේ 0.6යි මවුල ඝන ඩෙසිමීටර්. 0.6යි මවුල ඝන. දැන් මේගොල්ලෝ අපිට මේ ගානේ කියනවා ඊට පස්සේ අනුමාපනය කරොත් පොටෑසියම් පර්මැංගනේට් වලින් ආයි සමීකරණ ලියා ගන්න වෙනවා. Fe2+ ධන පර්මැංගනේට් ඊතලයක් Fe3+ ධන Mn2+ ධන ජලය. ඒතර මේක නම් සාමාන්‍යයෙන් හරියට පාඩම් කරපු අයට මේ සමීකරණ කටපාඩම් වෙලා තියෙනෝනේ. ධන 8යි ප්ලස් Fe2+ ධන 4ක් H2. මෙතන අනුපාතයකට පාට එකයි. පාට එක අනුපාතය මම එතනට දාන සමීකරණය ආයි මෙතන ගන්නවා. n Fe2+ බෙදීම n MnO4- සමානයි 5 බෙදීම 1යි. Fe2+ සාන්ද්‍රණයව මෙන්න මෙහෙමයි කියලා 18.06 වැඩි කිරීම ඒකෙන් 50යි බෙදීම මෙයා 18 මෙයාගේ සාන්ද්‍රණය 0.02යි වැඩි කිරීම v කියලා අපිට ගන්න පුළුවන්. v කියලා ගන්න ඕක තමයි දැන් අපෙන් ආන්නේ 18 ගැපිලා යනවා. මෙතන 0.02කට මෙතන 3යි. මෙතන 5යි. කයි මෙතන 5 වරක් දැන් 10යි v මේ දෙනවා v සමානයි ඝන සෙන්ටිමීටර 30යි. හරි ඝන සෙන්ටිමීටර 30යි. අපිට මම ඔයගොල්ලෝ හිතන්නේ ඔය කොයි විදිහට හදන්නද දුන්නේ? නෑ මම ඔය කොයි විදිහට හදන්න නෙමෙයි දුන්නේ. හරිනේ. මේ වගේ කල්පනානේ හොඳටම ගණන් පුළුවන් අය විතරයි.
දැන් ගන්න පුළුවන් කෙනෙක්ට නම් ටක් ගාලා කල්පනා වෙනවා. මේ දැන් මේ කියන ක්‍රමේ ගන්න පුළුවන් වෙන්නේ මේ කාරණා ගොඩක් මෙන්න මේ විදිහට තියෙන නිසා. එකක් තමයි එක මේ Fe2+ ද්‍රාවණය එකම පරිමාවෙන් අනුමාපනය කරන්නේ. මේ 25 කරත් මේ විදිහට කරන්න බෑ. ඒතකොට ආයි පොඩක් වැඩි සංකීර්ණ වෙනවා. මේ අනුමාපනය කරනවා කියලා කියන්නේ මේ සාන්ද්‍රණය මේ දෙකෙන්ම තමයි. දැන් අපි ගත්තොත් එහෙම අපි තුමු A ට B අනුපාතය. අපි හිතුව A හා B කියලා දෙන්නෙක් අතර සල්ලි දෙන 1:2 අනුපාතය. මෙයාට රුපියල් 20ක් හම්බ වෙනවා නම් මෙයාට රුපියල් කීයක් හම්බ වෙනවද? රුපියල් 40ක් හම්බ වෙනවා. මේක 1:3 කරා නම් මේක 1:3 කරා. මෙයාට 20ක් හම්බ වෙනකොට මෙයාට හම්බ වෙන්න ඕනේ කීයද? ඒ වගේ 3 ගුණයක් රුපියල් 60ක් හම්බ වෙනවා. හරිනේ? 1:3 කරා නම් මෙහෙම 60ක් හම්බ වෙනවා. දැන් මෙතන තියෙන්නේ Fe2+ සුයි මෙහි අතර අනුපාතය. මෙතන අනුපාතය 6ට 1යි. අනේ මෙතන අනුපාතය 6ට 1යි. මෙතන අනුපාතය 5ට 1යි. දැන් ඔයාලට තේරෙනවා අපි මෙතනින් මේ පැත්ත ගමු. මේක 1:6යි. මේක 1:6යි. මේක 1:5යි. එහෙම නැත්නම් මෙතනින් අපි ගත්තොත් එහෙම මොකද මෙයානේ නිශ්චිත කරලා තියෙන්නේ. ඒ නිසා මම මෙයාගෙන් ගත්තොත් මෙයාගෙන් 1ට 1 බෙදීම 6යි. මෙයාගෙන් 1ට 1 බෙදීම 5යි. ඔයාලට තේරෙන්න ඕනේ මෙන්න මෙහෙම එකක්. ඔයාලට තේරෙන්න ඕනේ මෙන්න මෙහෙම එකක්. එකට දැන් මේ ඩයික්‍රෝමේට් වෙනකොට මෙතන පොටෑසියම් පර්මැංගනේට් වෙන එකයි වෙන්නේ. මෙයා නිශ්චිත අගයක්. මෙයා නිශ්චිත අගයක්. මේ ඝන සෙන්ටිමීටර් 50යි මෙයා එකම මවුල ගානක් තියෙන්නේ. මෙයාගේ ගාන මෙයාගේ 6න් එකක් නම් මෙයාගේ 5න් එකක්. 6න් වලට 5න් කියන්නේ මොන වගේද? ලොකු වගයක්. 6න් වලට 5න් කියන්නේ ලොකු වගයක්. එකම සාන්ද්‍රණයේ ද්‍රාවණ දෙකක් නිසා ඔයාලට පුළුවන් මෙන්න මෙහෙම හිතන්න නිකන් හිතදැයි. අනිවාර්යයෙන්ම මෙතන වැය වෙන ගාන මෙතන 25ක් වැය වුණා නම් මෙතන 25ට වඩා වැඩියෙන් වැය වෙන්න ඕනේ. මොකද මෙතන අනුපාතය කීයද? හරිනේ 1ට 5න් 1 නිසා. ඒ නිසා ඔයාලට තිබ්බ හදාට පරිමාව මෙන්න මේ විදිහට 1ට 6න් 1ට 6න් 1 කියන්නේ 25 නම් 1ට 5න් 1 වෙනකොට 5න් 6න් වැඩි කරලා කීයෙන් බෙදන්න ඕනද? 5න් බෙදන්න ඕනේ. 5 පහ මෙතන 1යි 5යි 4 6යි ඝන සෙන්ටිමීටර 30යි කියලා මේ උත්තරේ ගන්න පුළුවන්. වෙනවානේ. උත්තරේ ගත්තේ අහුම නිකම්ම. නමුත් ඔහොම හදන්න ගිහලා අමාරු වෙනකොට වඩා ලේසි මේක සමීකරණ දෙක දාලි වෙලා අර දාන තියෙන විදිහට හදන එක. හරි. අද 14 වෙනි ප්‍රශ්නේ පාඩයක් වෙන මූලික ප්‍රතික්‍රියාව සලකන්න. A ධන B ඊතලයක් C තීන මුෂ්ණත්වයේදී ප්‍රතික්‍රියා ශීඝ්‍රතානියතේ කේලු. මේ ප්‍රතික්‍රියාව ගැන කතා කරන්නේ A ධන B මෙන්න මේ ප්‍රතික්‍රියාව. A ගේ n මවුල හා B ගේ n මවුල පරිමාව V වූ දෘඪ බඳුනක් තුළ දෘಢ බඳුනක් කොහොම හැමතිස්සෙම අවස්ථා දෙකක් හෝ කීපයක් සැලකුවොත් පරිමාව සමානයි කියන එකයි ඒකේ තේරුම. මිශ්‍ර කර ප්‍රතික්‍රියා කිරීමට ඉඩ සලසන ලදී. ඉඩන ලදී. සාරත්‍ර වානිත්‍ය ආරනම් හා කාලයේ t වන විට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කිව්වේ නම් එම කාලයේදී බඳුනේ පීඩනය p ලබා දෙනු ලබන්නේ. අපි ගත්තොත් A ගේ B ගේ n මවුල n මවුල දැන් ප්‍රතික්‍රියා කරනවලු ප්‍රතික්‍රියා කරනවා මේ t සමානයි බිඳුව ආරම්භයේදී මේ t කියන කාලයේදී මේ යම් කිසි කාලයක්. ඒ කියන්නේ දැන් ප්‍රතික්‍රියාව ඉවරයි කියන එක නෙමෙයි මේකේ තේරුම. ප්‍රතික්‍රියාව වෙමින් තියෙන යම් කාලයකදී අනේ ප්‍රතික්‍රියාව ඉවර වෙන්න කලින් යම් t කියන කාලයකදී අරනේ මෙන්න මේ ශීඝ්‍රතාවය සඳහා කියන්නේ පීඩනය සඳහා සමීකරණය ගන්නවලු මේ t කාලයේදී ශීඝ්‍රතාව අපි සාමාන්‍යයෙන් දාගන්න අකුර r මේක කියන්නේ q අකුරක් කියනවා මේක. එම කාලයේදී බඳුනේ පීඩනය දෙන්න ලබන්නේ a ධන b c මම ගන්නම් ආරම්භක n මෙයා නෑ t කාලය වෙනකොට මම ගන්න මෙයාගෙන් x ප්‍රතික්‍රියා කරලා කියලා n ඍණ x එහෙනම් b ගෙනුත් ප්‍රතික්‍රියා කරලා කියලා ගන්න පුළුවන් n ඍණ x එයි n එකම එකට එක අනුපාතය නම් n ඍණ x එහෙනම් c ගෙන් හැදෙනවා x මවුල හැදෙනවා. ඒතර අපිට ගන්න පුළුවන් t කාලය වෙන පිට ශීඝ්‍රත සමීකරණය ප්‍රතික්‍රියාව මූලික සමීකරණයක් කියලා කියලා දෙනවා. මූලික ප්‍රතික්‍රියාවක් කියලා මූලික ප්‍රතික්‍රියාව කියන ගානකදී අපි ගන්න තියෙන එකම දේ තමයි මූලික ප්‍රතික්‍රියාවක පෙළ ඒගොල්ලන්ගේ ස්ටොයිකියෝමෙට්‍රික සංගුණ වලට සමානයි. r සමානයි k. a ගේ සාන්ද්‍රණයේ එකේ බලය වැඩි කිරීම b ගේ සාන්ද්‍රණයේ එකේ බලය. ඒතර r සමානයි q සමානයි k. a
මෙයාගේ මවුල ගන්න n ඍණ x බෙදීම v n ඍණ x බෙදීම v මේකත් n ඍණ x බෙදීම v වල සම්පූර්ණ එකේ වර්ගය. එහෙනම් අපිට ගන්න පුළුවන් q බෙදීම k සමානයි n ඍණ x බෙදීම v මේක මම මෙහෙම කියලා ගත්තොත් මේකේ භාග්‍ය බලයේ උත්තර එකක් විතරක් තියෙනවා q බෙදීම k භාග්‍ය බලයක් කියලා දාන්න. ඉතින් අපිට එහෙම එකපාරටම කියන්න බෑ. දැන් අපි මෙතනින් යමු මෙහෙට. ප්‍රශ්නේ උත්තර ටික බලමු හැම එකම තියෙනවා rt දාලා. ඒ කියන්නේ pv සමාන nrt දාන්න තියෙනවා. t කාලය වෙනකොට ඔයාලට තියෙන්නේ pv සමාන nrt දාන්න. pv සමානයි nrt. දැන් අපිට දාත හැකි පීඩනය p v n. t කාලය වෙනකොට මේ තියෙන මේ මුළු ගාන හොයාගන්න වෙනවා. n මුළු සමානයි n ඍණ x ධන n ඍණ x ධන x එක x එකට x එකක් කැපුනම 2n ඍණ x කියලා 2n ඍණ x. එතන මෙතන දාගන්න වෙනවා 2n ඍණ x rt 2n ඍණ x rt. දැන් ඉතින් ඔයාලට තියෙන්නේ මම කල්පනා කරගෙන දැන් මෙහෙන් ගත්තම v මෙහෙට පල්ලෙහාටත් තියෙනවා p සමානයි 2n ඍණ x බෙදීම v rt. දැන් මෙහෙන් බලනකොට n ඍණ x බෙදීම v ටත් අපිට සමීකරණයකුත් තියෙනවා. ඒ සම්බන්ධතාවයක් තියෙනවා. මෙතනින් අපි ගත්තොත් එහෙම 2n ලියත n ධන n ඍණ x බෙදීම v කියලා ලියත හැකි rt. පුරන්නේ 2n කියන්නේ n ධන n ඍණ x. දැන් මේක n බෙදීම v කියලා ගත හැකි ධන මේක ගන්න මම n ඍණ x බෙදීම v කියලා ගන්නවා rt කියලා ගන්නවා. n බෙදීම v n ඍණ x බෙදීම v කියලා කියන්නේ මෙතන මේක ගත හැකි q බෙදීම k දැන් දාලා q බෙදීම k භාග්‍ය බලය මේකෙන් rt කියලා ප්‍රකාශන. n බෙදීම v q බෙදීම k rt කියලා ගන්නවා. මෙන්න මේ ගණිත කොටස් මෙහෙම සම්බන්ධ කරගන්න මේ හරි පිළිවෙලේ ආවෙ නැතිවොත් එම ඒ සම්පූර්ණයෙන්ම අවුල් සාගත වෙනවා. හොඳයි. උත්තරංග 2. මම මේක තව පොඩ්ඩක් මෙන්න මේ සුළු කිරීම තව චුට්ටක් ලේසි වෙන ක්‍රමයකට ගන්නම්. බයෝ කරන අයට මේවා එහෙම එකපාරටම මතක් වෙයි කියලා හිතන්නත් අමාරුයි. මේක මෙතනින් මෙතන සම්බන්ධ කරනවා කියන එක. ඔන්න බලන්න මම තව පොඩ්ඩක් ලේසි ක්‍රමයක් ගන්නවා. අපිට ගත හැකි දවඩ පේනවා මේ මෙතන අර n ඍණ x එකක් ආපු එක තමයි ප්‍රශ්නේ උනේ. පොඩ්ඩක් අර සුළු කරන්න ගියාම මම මේ සමීකරණය ගන්න මේ විදිහට. මම ගන්නවා x ඉතුරු නැහැ කියලා. a ගෙන් x ඉතුරු නැහැ. t කාලයේදී x තමයි තියෙන්නේ. x තියෙනවා කියන එකේ තේරුම තමයි n ඍණ x ප්‍රතික්‍රියා කරන්නේ. එතකොට මෙයාගෙනුත් n ඍණ x ප්‍රතික්‍රියා කළා x ඉතුරු වෙනවා. මොකද එකට එක අනුපාතය දාලා තියෙන්නේ එකම මවුල කරන් මෙයාගෙන් හැදෙනවා n ඍණ x. දැන් ඔන්න මම ශීඝ්‍ර සමීකරණය r සමානයි k a සාන්ද්‍රණය වැඩි කිරීම b සාන්ද්‍රණය. එතකොට එනවා q සමානයි k දැන් එනවා x බෙදීම v වල වර්ගය. එතකොට එනවා x බෙදීම v q බෙදීම k සමානයි x බෙදීම v මේකේ භාගය වලින්. දැන් අපි යන් අතනට දැන් අපි යන් t කාලෙට. t කාලෙට මම දානවා pv සමානයි nrt. t සමානයි nrt. අපා මුළු ගාන එන්නේ x ධන x මෙතන දැන් පොඩ්ඩක් ලේසි වෙනවා කලින්ට වඩා. මම ගත්තේ ඉස්සෙල්ලා x කැන්නයි කියලා ගත්තා. දැන් x ඉතුරු නැහැ කියලා ගත්තා. දැන් එනවා n ඍණ x x ධන x n ඍණ x එතකොට එනවා n ධන x කියලා. මෙතන එනවා pv සමානයි n ධන x r n ධන x r. දැන් මම ගන්නවා p සමානයි n ධන x බෙදීම v r t. එතන මෙතන පුළුවන් p සමානයි n බෙදීම v ධන x බෙදීම v r t. n ධන v දැන් x බෙදීම v වලට අතන දානවා q බෙදීම n ධන v n බෙදීම v q බෙදීම k මේකේ භාගය බලය මේකේ r t. කොහොම කරත් උත්තරේ එනවා. නම් මෙතනදී පොඩ්ඩක් අපිට පේන ගතිය පොඩ්ඩක් වැඩි. 15 වෙනි ගාන තියරි පන්තිය තාම කරලා නැහැ ළමයි.
අන්නේ තියරි පන්තියේ ඔයක තමයි ඊළඟට කරන්න තිබ්බ පාඩම. A හා B වාෂ්පශීලී ද්‍රව මිශ්‍ර කළ යුතු පරිපූර්ණ ද්‍රාවණයක් සාදයි. පරිපූර්ණ ද්‍රාවණයක් හදන පරිපූර්ණ වායු හදන ගොත්තෙන් PV සමාන nRT. පරිපූර්ණ ද්‍රාවණ හදන ගොත්තෙම තියෙන සමීකරණය තමයි රවුල්ගේ නියමය PA සමානයි P0 AXA හෝ PB සමානයි එවනක P0 BXP මේකම ලියද එහෙම නැත්නම් P0 A ඍණ PA බෙදීම P0 A සමානයි XB. A හා B මේ පාඩම පොඩ්ඩක් බලලා දින එකෙන්ද මේවා කියපු ගමන් මතක් වෙනවා. ඔච්චර ළමයි ගණන් හදන්න ඕගොල්ලෝ පාවිච්චි කරන උඩට වඩා දෙයක් පාවිච්චි වෙන්නෙම නැහැ. ඒ අන්තිම පාඩම් කියන්නේ ඇත්තටම ගණන් වශයෙන් ගත්තම උගක්ම ලේසි පාඩම්. A හා B වාෂ්පශීලී ද්‍රව මිශ්‍ර කළ විට පරිපූර්ණ ද්‍රාවණයක් සාදයි. ද්‍රව කලාපයේ සංයුතිය XA 0.2යි XB 0.8යි වෙනකොට සිට XA වෙනස් කරනවලු XA 0.6 XB 0.4 කොහොමද දෙක එකතු එක වෙන්න ඕනේ එකක් කිව්වත් අපිට ඇති වාෂ්ප පීඩනය දෙගුණ බව නිරීක්ෂණය කරන්න. වාෂ්ප පීඩනය මෙතන P නම් මෙතන වාෂ්ප පීඩනය 2යි P. ඊට ක්‍රියාවලියේදී පද්ධතිය නියත උෂ්ණත්වය පවත්වා ගන්නාලේ මෙම උෂ්ණත්වයේදී A හා B වල සංතෘප්ත වාෂ්ප පීඩන පිළිවෙලින් P0 A හා P0 B වේලු පාසලන් කුමන සම්බන්ධතාවය නිවැරදි වේද? P0 A හා P0 B අතර සම්බන්ධතාවයක් කියන්නේ ගිහිල්ලා තියෙනවා. දැන් ඔයාලට පේන අවස්ථා දෙකක් ගැන කියලා තියෙන්නේ තනිකරම සමීකරණ දාගෙන යන විතරයි තියෙන්නේ. මම මෙන්න මේ සමීකරණේ දානවා ආරම්භක ද්‍රාවණයට. අවසාන. ආරම්භක පසු ද්‍රාවණය. ඔන්න ආරම්භක අවස්ථාවට මම දානවා PA සමානයි P0 XA. අපි දන්නේ ළමයි PA කියන්නේ මොකක්ද කියලා. PA සමානයි P0 XA. P0 A මම දාගන්න මෙහෙම. වැඩි කිරීම XA කියන්නේ 0.2. PB සමානයි P0 B. XB කියන්නේ 0.8යි. 0.2යි P0 A. 0.8යි P0 B. එතකොට P මුළු සමානයි PA ධන PB. P මුළු මම P කියලා ගන්නම් P0 A 0.2යි P0 A ධන 0.8යි P0 B. පළවෙනි සමීකරණය. අවසාන ද්‍රාවණය නැත්නම් පසු ද්‍රාවණය මේ විදිහට මම දාගන්නම් 2යි P සමානයි 0.6යි P0 A ධන 0.4යි P0 B. දෙවෙනි සමීකරණය. දැන් ඉතින් සමීකරණ මොකද කරන්නේ? කියලා බලන්න ඕනේ. උඩ සමීකරණේ දෙකෙන් වැඩි කරා නම් පල්ලෙහාකට සමාන කර බෑනේ. අපිට පේනවන්නේ උඩ සමීකරණේ සම්පූර්ණයෙන්ම දෙකෙන් වැඩි කරා නම් 2යි P වෙනවා. මේක කරන්න පුළුවන්. ඒ කියන්නේ 0.6යි P0 A ධන මම මේක කියන්නේ 0.4යි P0 B P0 B සමානයි. මේක දෙකෙන් වැඩි කරාම 0.4යි P0 A ධන මේක දෙකෙන් වැඩි කරාම 1.6යි P0 B. 1.6යි P0 B. මේක මෙහෙට ගේනවා 0.2යි P0 A මේක හරියට අරන් යනවා 1.2යි P0 B. 1.2යි ඒ කියන්නේ 2යි 12යි වගේ මේ කියන්නේ 6යි P0 A සමානයි 6යි P0 B. එතකොට P0 A බෙදීම P0 B P0 A බෙදීම P0 B සමානයි 6යි. උත්තරය අංක 1. 16 මම හිතන්නේ ආලත්තේ මේ තීරි පන්තියේ ළමයි
ඔක තියන්නේ රිවිෂන් පන්ති කෙනෙක් කාලා තියෙනවා නම් ගිය අවුරුද්දේ පාඩම ඉගෙන ගත්ත නැති කෙනෙක් කාලා තින්නේ. ඒ තරම් ලේසි ප්‍රශ්නේ. ප්‍රශ්නේ බලුවාම පේන්න ඕනේ ඒක වාෂ්ප පීඩනයේ ධනාපගමනයක් තියෙන්නේ. ධනාපගමනයක් නම් AA අතර ආකර්ෂණ බල වලට වඩා AA අතර ආකර්ෂණ බල හා BB අතර ආකර්ෂණ බල වලට වඩා A හා B අතර ආකර්ෂණ බල දුර්වල විය යුතුයි. ඒක උත්තරේ එන්න ඕනේ. උත්තර අංක 4. AA ආකර්ෂණ බල හා BB ආකර්ෂණ වලට බල වලට වඩා AB ආකර්ෂණ බල දුර්වල වෙන්න ඕනේ. ඔව් උත්තර අංක 4 හරි. ඒකේ තරම් ගම ලේසි එකක් එක. 16 18 සම්තුලිත නියත ටිකක් දීලා තියෙනවා. සම්තුලිත නියත ටිකක් දීලා තියෙනවා. K1 K2 K3 කියලා. මම සමීකරණ ටික ලියන්න නැතුව මම කෙලින්ම සම්තුලිත නියත ලියන්නම්. ඔයාලා පන්න පත්‍රයෙන් බලා ගන්න පුළුවන්. 18 K1 සම්තුලිත නියත KC ද KP ද ඔයාලට කැමති එකක් ලියන්න. මම KC වලින් ලියන්නම්. C සාන්ද්‍රණය. දැන් මේවා මුලින් බලා ගන්න ළමයි ඕගොල්ලෝ භෞතික තත්ත්ව හොඳයි. ඔය ASCII සමානලාට ඝන කියලා දෙනවා. ඝනයම දුන්නොත් එහෙම සම්තුලිත නියතේට ඒවා ලියෙන්නේ නැහැ. එහෙම දැන් අර අපි කල්පනා නැතුව ලිව්වොත් එහෙම කෙලින්ම හොයින් තැයි කොච්චර වෙලාවක් වුණත් උත්තරයක් නැහැ. මම මේක දීලා තියෙන සීරම් වායු නිසා මට බය වෙන්න දෙයක් නැහැ. නිකන් භෞතික තත්ත්ව දාන්න යන්න ඕනේ නැහැ. නිකන් ලියාගෙන යන්න. මේ වැඩි කිරීම K2 කියන්නේ D බෙදීම C සාන්ද්‍රණය වැඩි කිරීම A සාන්ද්‍රණය. K3 කියන්නේ D සාන්ද්‍රණය බෙදීම A සාන්ද්‍රණයේ වර්ගය වැඩි කිරීම B සාන්ද්‍රණය. මේ පළවෙනි සමීකරණය මෙන්න දෙවෙනි සම්තුලිතානියද මෙන්න තුන්වෙනි සම්තුලිතය. මේක අපිට කියන K1 K2 හා K3 අතර සම්බන්ධයක් අපිට අහන්නේ. තුන් දෙනාගේ සම්බන්ධයක් අහන්න. ඕන උත්තර වල චෙක් කර කර ඉතින් පළවෙනි උත්තරේ නම් කොහෙත් මෙන්න විදියක් නැහැ. හරිද? එම් බලාගෙන ඉන්න ඔයාලට පේන්න ඕනේ. මෙන්න මේ දෙන්න වැඩි කරාම. බලන්න K1 වැඩි කිරීම K2. පොඩක් බලනකොට පේන එක C සාන්ද්‍රණය බෙදීම A සාන්ද්‍රණය වැඩි කිරීම B සාන්ද්‍රණය වැඩි කිරීම D සාන්ද්‍රණය බෙදීම C සාන්ද්‍රණය වැඩි කිරීම A සාන්ද්‍රණය. මොකද වෙන්නේ මෙතන? එක C එකකට එක C එකක් ඇති. බලනකොට D සාන්ද්‍රණය බෙදීම A සාන්ද්‍රණය මෙතනක් තියෙන වර්ගය වැඩි කිරීම B සාන්ද්‍රණය. බලන්න ඇවිල්ලා තියෙන්නේ මේක නේ ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ K1 වැඩි කිරීම K2 සමානයි K3. උත්තරංග 4. 19 වෙනි ප්‍රශ්නේ. මම ওই 19 වෙනි ප්‍රශ්නේ මේව කරන්න මම අම්ල බස්ම සම්පූර්ණතාවයේ එක ප්‍රශ්නයකදී ද්‍රාවණ සෙට් එකක් එකට ඇඳලා ඉවරලා ද්‍රාවණ සෙට් එකක් අරගෙන පෙළ ගස්සනවා pH එකත් එක්ක මේ පෙළ ගස්සලා ඉවරලා තමයි ඔය වගේ ප්‍රශ්න කියන්නේ පෙළ ගැස්සීම කරාම ඔය එන pH වැඩි වෙන අඩු වෙන ඒවා සම්බන්ධයක් ගන්න ඉතාමම ලේසි. නමුත් දැන් අර මේ පාඩමේ පන්නටිය මට කරගන්න බැරි වෙච්ච නිසා හරිනේ මම දැන්ට මේක විතරක් මම විශ්ලේෂණයක් කරන්න මේක ඉච්චර ලොකු ප්‍රශ්නයක් නෑ නෙමෙයි. HCl KOH calcium chloride CH3COOH C3COO ඉන්නේ. මුලින් බලන්න මේ වල ආම්ලික භාෂ්මික උදාසීනව තියෙනවද කියලා. මෙයා ප්‍රබල අම්ල. ආම්ලිකයි නම් pH කොහෙද තියෙන්නේ? 4 පල්ලයක්. ආම්ලිකතාවය වැඩි වෙන්න එහෙම නැත්නම් H+ සාන්ද්‍රණය වැඩි වෙන්න pH තව පල්ලයට බහිනවා. මෙයා ප්‍රබල භස්ම. මෙයා ළමයි ලවණයක්. ආඩ දැක්කම අඳුර ගන්න පුළුවන් ලවණයක්. මෙයා හැදිලා තියෙන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සහ HCl වලින්. ආඩ තියෙන්නේ HOH දාන්න ඕනේ දෙකක් දෙකට දැම්මම හරි. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ප්‍රබල භාෂ්මිකයි, HCl කියන්නේ ප්‍රබල ආම්ලිකයි. ඒ නිසා මේ හැදෙන ලවණය උදාසීන ලවණය. මෙයා දුබල අම්ලයක්. මෙයා ගත්ත CH3COO- ධන. CH3COOH සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් හැදිලා තින්නේ.
C3CH කියන්නේ දුබල අම්ලයක්, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ප්‍රබල භාෂ්මයක්. ඒ නිසා මෙයා දුබල භාෂ්මික ලවණයක්. මෙයා දුබල භාෂ්මික ලවණයක්. ඒතකොට ඔයා දාගන්න ඕනේ මෙතනදී ආම්ලික අය pH පල්ලෙහා ඉන්නේ. භාෂ්මික අය pH උඩ ඉන්නේ. අනේ භාෂ්මික අය උඩ ඉන්නේ. උදාසීන අය මේ දෙන්නගේ මැද්දට වෙන්නේ. ඒතර ආම්ලික දෙන්නෙක් ඉන්නෝනේ. දෙන්නෙක් ඉන්නවා. ඒකේන ප්‍රබල ආම්ලික වෙනවා කියන්නේ H+ නිදහස් කරන වැඩි සමසාන්ද්‍රනේ. ඒතර H+ වැඩි. මෙයාගේ එක මවුලෙම H+ වලට කැඩනවා. ඒ කියන්නේ මවුල ගන්න ඩෙසිමීටරයට එකේ තියෙන මුළු සේරම කැඩන මේකෙන් භාගික අයනීකරණයක් වෙන්නේ. ඒ නිසා මේ ග්‍රාඩඩා මෙයාගේ H+ සාන්ද්‍රණය වැඩි. H+ වැඩි කියන්නේ H+ සාන්ද්‍රණය වැඩි වෙනකොට pH මොනවද වෙන්නේ? pH අඩු වෙනවා. ඒකට හේතුව තමයි ඍණ ලොග් කියලා තියෙන නිසා. අඩුම pH එකේ තියෙන HCl. ඊළඟට C3COOH. ඊළඟ උදාසීන එක්කෙනා. කැල්සියම් ක්ලෝරයිඩ්. ඊළඟට ඉන්නේ දුබල භාෂ්මික එක්කෙනාට. එයා ලවණය දුබල භාෂ්මික ලවණයක්. ඔයගොල්ලෝ මේ ප්‍රශ්න අඩුවෙන් අහන පේපර් එකකදී මම ওই ද්‍රාවණ සෙට් එකකට ලියන කොයි වෙලේ හරි එහෙම නැති වුණොත් එම් පන්තිදී තමයි කරන්න වෙන්නේ. ඊළඟට එන්නේ අන්තිම නම් ප්‍රබල භාෂ්මික එක්කෙනා KOH. බලන්න උත්තරේ HCl C3COOH calcium chloride C3COOH එන්නේ හා KOH උත්තරංග 5. 23 ප්‍රශ්න පටන් ගත්තේ 23 වගේ ප්‍රශ්න පටන් ගත්තා වුණා 2004 තියෙන ඔය වගේ ප්‍රශ්නයක්. ඊට පස්සේ ආයිත් ආවේ 2013 යෝගකෙදී. ඊට පස්සේ ආයිත් ආවා 2017 දී. අද හැමෝම ඔය වගේ ප්‍රශ්න ආවා. ඔයගොල්ලෝ උගන්වනවා බෙන්සින් වලදී යොමු කාරක ගතිය කියලා එකක්. යොමු කාරක ගතිය කියලා එකක්. එතකොට එතන බෙන්සින් වලේ නම් කරලා ඕතෝ යොමු කාරක, පැරා යොමු කාරක, ඕතෝ පැරා කියලා එක જાතියකුත්, මෙටා යොමු කාරක කියලා තව જાතියකුත් මේ වගේ. ඒකට මේ කාණ්ඩ ටික ඔය අනිවාර්යයෙන්ම හරියටම පාඩම් කරගෙන ඉන්න ඕනේ. ඊට දෙවනුව ගන්නන සක්‍රීය කාරක සහ වික්‍රීය කාරක කියයි. සක්‍රීය කාරක සහ වික්‍රීය කාරක කියයි. සක්‍රීය කාරකයක් කියලා කියන්නේ. සක්‍රීය කාරකයක් කියලා කියන්නේ එයා බෙන්සින් වලයට බැඳුනම බෙන්සින් වලේ ඉලෙක්ට්‍රෝන බෙන්සින් වලේ පැත්තට ඉලෙක්ට්‍රෝන තත්තු කරලා බෙන්සින් වල ඉලෙක්ට්‍රෝන ගණන්තය වැඩි කරලා ඉලෙක්ට්‍රෝපිලික ප්‍රබල ලෙස ආකර්ෂණය කර ගන්නවා. වික්‍රීය කාරක කියලා කියන්නේ බෙන්සින් වලට බැඳුනම බෙන්සින් වලේ තියෙන ඉලෙක්ට්‍රෝනත් ඇදලා අරගෙන බෙන්සින් වලේ තියෙන ඉලෙක්ට්‍රෝන ගණන්තය අඩු කරගෙන හරිනේ ඉලෙක්ට්‍රෝෆිලික වල තියෙන ආකර්ෂණය තව දුර්වල කර ගන්න එක අපි කියන වික්‍රීය කාරක කියන්නේ. සක්‍රීය කාරක වලට ඔයා මේව කර ගන්න ඕනේ OP යොමු කාරක සේරම හැලජන් හැර. හැලජන් හැර. වික්‍රීය කාරක කියලා කියන්නේ ඔය සෙට් එකක් උගන්වනවා C ද්විත්ව බන්ධන OH COOH අරනේ තියනවානේ මම පාඩම උගන්වන්න මේව කරන්නේ නැහැ දැන් පොඩි ඔය මතක් කිරීමක් විතරයි කරේ. ඔය විදිහට සෙට් එකක් උගන්වනවා හරිනේ CN අරනේ ඔම තියෙනවා සෙට් එකක් තියෙනවා COOR හරිනේ ඔන්න වගේ NO2 ඔන්න වගේ සෙට් එකක් තියෙනවා. ඔයගොල්ලෝ වික්‍රීය කාරකයි. ඔය වික්‍රීය කාරක වල තියෙන එක ගුණයක් තමයි මෙන්න මේ ෆයි බන්ධනයක් තියෙන මේ බෙන්සින් වලට බැඳෙන එක කියලා. බෙන්සින් වලට බැඳෙන එක කරන ෆයි බන්ධනයක් තියෙනවා. හරිනේ. දැන් බලමු මෙන්න මේ සංයෝගය. මේ සංයෝගයේ මේ ප්‍රශ්නෙට ළමයි අදාළ වෙනවා සක්‍රීය කාරක වික්‍රීය කාරක කියන ස්වභාවයත් අදාළ වෙනවා. මේකට අදාළ වෙනවා යොමු කාරක ගතිය කියන කාරණාවත් අදාළ වෙනවා. මෙතනින් අපි ගත්තොත් Br2Fe Br3 Br2Fe Br3 කියන්නේ බ්‍රෝමෝනීකරණය කරන්නේ බ්‍රෝමිනීකරණය කරන්නේ. ඒතර Br එකක් ඇවිල්ලා සම්බන්ධයි. බලන්න මේ OP යොමු කරන සක්‍රීය කාරක වල අපි උගන්වන ප්‍රබලම සක්‍රීයක දෙන්නෙක් ගැන NH2 කාණ්ඩය සහ OH කාණ්ඩය. ඒ NH2 කාණ්ඩයේ තියෙන නයිට්‍රජන් මත තියෙන තන යුග්මයත් OH කාණ්ඩයේ ඔක්සිජන් මත තියෙන එකසර යුග්මයකුත් හේතුවෙන් තමයි බෙන්සීන් වලේ සක්‍රිය වෙන්නේ. ඒතර ඔයා බලන්න මෙන්න මේ බෙන්සීන් වලය මෙයා බැඳිලා තියෙන නිසා මොකද මේක මෙහෙයන්න බෑ. මෙයා බෙදෙන නිසා මේ බෙන්සීන් වල ප්‍රබල ලෙස සක්‍රිය වෙනවා. ප්‍රබල ලෙස සක්‍රිය. හැබැයි මේක මේ ද්විත්ව බන්ධනය නිසා මේ බෙන්සීන් වලය ඊටමම කියන්නේ මේක වික්‍රීය කාරකයක් වෙනවා. මේ බ්‍රෝමෝනීකරණ ප්‍රතික්‍රියාව ඉලෙක්ට්‍රෝෆිලික ප්‍රතික්‍රියා හතරයි ළමයි තියෙන එකක් හැලජනීකරණය ඊට පස්සේ ෆීඩල් ක්‍රාෆ්ට් ඒසයිල්කරණය ඊළඟට ෆීඩල් ක්‍රාෆ්ට් ඇල්කයිල්කරණය සහ නයිට්‍රෝකරණය. ඔය ප්‍රතික්‍රියා හතර විතරයි ළමයි ඉලෙක්ට්‍රෝෆිලික ප්‍රතික්‍රියා ලෙස ඔය බෙන්සීන් වල අපි උගන්වන්නේ. ඒම් ප්‍රතික්‍රියාවක් තමයි මේ දීලා තියෙන්නේ.
ඒ නිසා මේකේ BR ප්ලස් එක ඇවිල්ලා මෙන්න මේ බෙන්සින් වලු දෙකට සම්බන්ධ වෙන්න බලනවා. හැබැයි මේ බෙන්සින් වලය තාමම කැමැත්තෙන් මෙයා වැදලා ගන්නවා. මෙයා මේ පැත්තට ඇදලා ගන්නේ නෑ. මොකද මෙයා කැමති නෑ මේ පැත්තට යන්න. මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන ගණන්ත් තාමම දුර වෙලා තියෙනවා. මෙයා මේ පැත්තට තාමම ප්‍රබල ලෙස එන්න ගන්නවා. ඒ නිසා මේ ප්‍රතික්‍රියාවේදී බ්‍රෝමින් ඇවිල්ලා මේ බෙන්සින් වලට තමයි වැදෙන්නේ. ඒක අදාළ වෙන්නේ ළමයි මේ සක්‍රීය කාරක වික්‍රීය කාරක කියන මාතෘකාව. ඊට පස්සේ තමයි ළමයි මෙයාගේ යොමුකාරක ගතිය හොයන්න ඕනේ. මෙයා මොන යොමුකාරකයක්ද? OP යොමුකාරකය. ඔයාලට උත්තර දෙන්න පුළුවන් තමයි මෙන්න මේ වලට. මෙතනට BR බැඳිලා තියෙනවා නම් උත්තරයක් ලෙස ගන්න පුළුවන්. මෙතනට BR බැඳිලා තියෙනවා නම් ඒත් උත්තරයක් ලෙස ගන්න පුළුවන්. තුනටම BR බැඳිලා තියෙනවා නම් ඒත් උත්තරයක් ලෙස ගන්න පුළුවන්. එතකොට උත්තර ලෙස ගන්න පුළුවන්. පළවෙනි උත්තරේ ළමයි මෙන්න මෙතනට දාලා තියෙන්නේ. එයා එතනදි කරලා තියෙන ළමයි සමහර ළමයි රැවටෙනවා. ඔව් මෙයා මෙටා නිසා මෙතනට එන්න පුළුවන් කියන කාරණාව. නමුත් මෙයා මෙටා කතාව වැඩක් නෑ ළමයි මෙතනට මේ පැත්තට ඇවිල්ලා බැඳින්නේ නෑ. දෙවෙනි එක BR මෙතනට දාලා තියෙන එතනට කොහොමත් එන්නේ නෑ ළමයි. හරිනේ. ඒතකොට ඒක සක්‍රීය කාරක වික්‍රීය කාරක කියන ස්වරූපයටත් වැරදි. යොමුකාරක සිද්ධිය කියන කාරණාවටත් වැරදි. ඊළඟට BR එක මෙතනට ඒක හරිය ළමයි ඒක පිළිගතයි කියලා ළමයි මෙහෙම එකක් දුන්නා පිළිගතයි මේ තුනටම දුන්නා පිළිගතයි ඒ උත්තර හැම එකම දීලා නැහැ. ඒක දීලා තියෙන උත්තරයන්ක 3 විතරයි. හරිනේ. අනිත් එකක් අප පිළිගන්න බෑ. දැන් කවුරු හරි හිතුවොත් එimhe මේක දීලා තිබ්බනම් නෑ මේක පිළිගන්නත් බෑ ළමයි. හරිද? මේ පැත්තට සම්බන්ධ වෙන්නේ නැහැ. දෙවෙනි බ්‍රෝමින් එකත් සම්බන්ධ වුණා නම් ඒ සම්බන්ධ වෙන්නේ මෙහෙට. ඔය වගේ ප්‍රශ්නයක් කියලා ළමයි ඩයිබ්‍රෝමු කියලා එකක්. ඩයිබ්‍රෝමු ව්‍යුත්පන්නයක් කියලා අපෙන් අහුවොත් එimhe ඒත් මේක තමයි උත්තරය. අරක නෙමෙයි. කියන්නේ ඒත් ළමයි බහුතරයක් ගහනවා අනිවාර්යයෙන්ම මෙතනද BR. ඒගොල්ලෝ ඒ කල්පනා කරනවා යොමුකාරක ගතිය විතරයි. ඒගොල්ලෝ සක්‍රීයකාරක වික්‍රීයකාරක ගතිය කල්පනා කරන්නේ නැහැ. අන්න මේ ළමයි උත්තරය ගන්න උත්තරයන්ක 3. ළමයි 23. හරිනේ. ඊළඟ 25. 25 තියෙන ළමයි චාලකයේ සම්බන්ධ ප්‍රශ්නයක්. ප්‍රස්තාරයෙන් දීලා තියෙනවා. මොන දීලා තියෙනවා? x ධනවයි. බොහොම ලේසි ප්‍රශ්නයක් ගන්න. දෙයක් හිතන්නත් නැහැ. මේ තමයි ප්‍රතික්‍රියක මේ තමයි ඵල. x ධනවයි සිත් කියලා ප්‍රතික්‍රියාවක් දීලා තියෙනවා. මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ළමයි රඳාපවතින්නේ. කියන්නේ මේ ප්‍රතික්‍රියාව මෙහෙට යනවා නම් යාට පන්නන්න දිනවා මේක විතරයි යන්නේ. ඩෙල්ටා E1 ඩෙල්ටා E1 මත පමණයි. ඒ ළමයි එච්චර අර ඒ කියන්නේ මේක එච්චර ලේසිද කියන කාරණාව මත අමාරු වෙන මෑරෙන්නේ නැහැ. අනේ එච්චර මෙච්චර චුට්ටි දෙයක්ද මේකේ කල් තියෙන්නේ කියලා හිතලා අමාරු වෙන මෑරෙන්නේ ළමයි. වෙන නයිදී අමාරු වෙන්න එකක් නැහැ. පසු ප්‍රතික්‍රියාව ගත්තොත් පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය රඳාපවතින ඩෙල්ටා E2 මත. ඩෙල්ටා E2 මේක මත ළමයි මුකුත් රඳාපවතින්නේ නැහැ. මේක ළමයි එන්තැල්පි පරයාසය. මේක මත මුකුත් රඳාපවතින්නේ නැහැ. ප්‍රතික්‍රියාවේ එන්තැල්පි පරයාසය ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය පිළිබඳ කිසිම තොරතුරක් ලබා දෙන්නේ නැහැ. හරි ඩෙල්ටා G ලබා දෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේක ජලීය කොපර් සල්ෆේට් ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර් 25ක පරිමාණය. ගන්නම් ඉලෙක්ට්‍රෝඩ යොදා විද්‍යුත් විච්ඡේදනය කරා. ද්‍රාවණ හතරක් තියෙනම සිලබස් එකේ. ඒ හතර තමයි මේ හතරේ විද්‍යුත් විච්ඡේදනය කරාම ලැබෙන ඵල අපි දැනගෙන ඉන්න ඕනේ. ඒක තාර්කිකව යන්න පුළුවන් මාළුව කඩපාඩම් කරගන්න ඕනේ. මේකේදී යොදාගත් ධාරාව I සමානයි 10 ඍණ 2 ඇම්පියර්. ලෙස පවත්වාගත් අතර සියලුම Cu2+ අයන Cu ලෙස. කැතෝඩයේදී මේ වල වෙන්නේ අර්ධ ප්‍රතික්‍රියා Cu2+ දාන 2 ඉලෙක්ට්‍රෝන Cu. ඒතර මෙතන අනුපාත 1ට 2ට 1. කියන්නේ Cu2+ 1යි මවුල ඉලෙක්ට්‍රෝන මවුල දෙකක ආරෝපණයක් යටතේදී කොපර් මවුලයක් ලෙස තැන්පත් වෙනවා. ඊට Q සමාන IT කියලා සමීකරණයක් අපි උගන්වනවා. T ඉස්සරහට උගන්වනවා I සමාන Q වෙලීම T කියලා. I කියන්නේ 10 ඍණ 2 ඇම්පියර්. මේ මිලි ඇම්පියර් දුන්නොත් 10 ඍණ 3ෙන් වැඩි කරලා ගන්න ඕනේ ඇම්පියර් වලින් දාන්න ඕනේ. තප්පර 9.6 පායි. හරි. එතන අපිට ගන්න පුළුවන් මෙතන එක Cu2+ එක මවුලයක් තැන්පත් වෙන්නේ 96500 වැඩි කිරීම 2 කූලෝම් වලදී. එහෙනම් අපිට ගන්න පුළුවන් 96500 වැඩි කිරීම 2ට කින් 1යි මවුල නම් Cu2+ මේ තැන්පත් වෙන්නේ මේ ප්‍රමාණයකින් කොච්චරක් තැන්පත් වෙනවද කියලා. මොකද මුළු සේරම Cu ලෙස තැන්පත් වුණාලු කොපර්.
10 රින් 2 වැඩි කිරීම එහෙම නැත්නම් මෙහිදී තැන්පත් වෙන Cu මවුල ගාන එක බෙදීම 96500 වැඩි කිරීම 2 වැඩි කිරීම 10 රින් 2 වැඩි කිරීම 9.65 මේ කැපිලා යනවා 9.65 10 4යි 14 උඩට ගියාම 10 රින් 4යි 10 රින් 4යි 10 රින් 6යි එතකොට තැන්පත් වූ Cu2+ ඒ කියන්නේ ද්‍රාවණයේ තිබ්බ Cu2+ Cu ලෙස තැන්පත් වුණා කොච්චරද එතකොට එන්නේ 10 රින් 6යි එක බෙදීම 2 කියන්නේ 0.5 පහ වැඩි කිරීම 10 රින් 7යි මවුල තැන්පත් වුණා එතන Cu2+ පිළ දින පහ වැඩි කිරීම 10 රින් 7යි ඒ ආරම්භක ද්‍රාවණයේ Cu2+ සාන්ද්‍රණය වෙන්නේ Cu2+ සමානයි පහ වැඩි කිරීම 10 රින් 7 බෙදීම 25 වැඩි කිරීම 10 10 රින් 4යි පහ බෙදීම 25 කියන්නේ 1යි 5යි එක බෙදීම 5 කියන්නේ 0.2යි 2 වැඩි කිරීම 10 රින් 5යි මවුල ගන්න ඉස්සෙල්ලා උත්තරයන්ක 2 2 වැඩි කිරීම 10 රින් 5යි මවුල ගන්න ඉස්සෙල්ලා දැන් 30 වෙනි ගාන ගණනීයදී කැල්සියම් කාබනේට් සහ මැග්නීසියම් කාබනේට් පමණක් අඩංගු වේ. එම නියදී අඩංගු කැල්සියම් කාබනේට් සහ මැග්නීසියම් කාබනේට් සම්පූර්ණ වශයෙන් ප්‍රතික්‍රියා කිරීම සඳහා 0.88යි mHCl ඝන සෙන්ටිමීටර් 42ක් අවශ්‍ය වුණාලු. පෙරණිය වාෂ්ප කිරීමෙන් ලබා ගන්නා ලද ප්‍රතික්‍රියාවේ සෑදුණු නිර්ජලීය ක්ලෝරයිඩ් ලවණවල බර 0.19 ග්‍රෑම් වේ. ගණනීයදී අඩංගු කැල්සියම් කාබනේට් බලමු අපි පොඩි උටක් අඳගමු. කැල්සියම් කාබනේට්ුයි හරිනේ मैग्नीशियम कार्बोनेट तीन नियलियत तीनों में नियदी संपूर्ण प्रतिक्रिया किरीमට 0.88 mHCl ඝන සෙන්ටිමීටර් 42ක් වෙනවා. පෙරණි වාෂ්පීකරණයෙන් ලබා ගන්නා කැල්සියම් ක්ලෝරයිඩ් මැග්නීසියම් ක්ලෝරයිඩ් වල ස්කන්ධය 0.19 ග්‍රෑම් වෙනවා. ගණනීයදී අනුව කැල්සියම් කාබනේට් ස්කන්ධය මේ නම් මේ මවුල ගණන් කැල්සියම් කාබනේට් ධන 2HCl කැල්සියම් ක්ලෝරයිඩ් CO2 ධන ජලය මැග්නීසියම් කාබනේට් ධන 2HCl මැග්නීසියම් ක්ලෝරයිඩ් ධන CO2 ධන ජලය මෙතන අනුපාතය 1:2යි මෙතන අනුපාතයත් 1:2යි कैल्शियम कार्बोनेट මේක දීලා තිනවා මේ දෙන්නගේ ස්කන්ධය 0.19යි ඊට පස්සේ මේකෙනුත් අපිට හොයාගන්න පුළුවන් විදිහට දීලා තියෙන තොරතුරු 18.88 වැඩි කිරීම 42යි මේ දිහාම කැල්සියම් කාබනේට් වල ස්කන්ධය වන්නේ පොඩ්ඩක් දුර යනවා ගානක් නිකන් සුළු කිරිලක් තියෙනවා දසම් බිංදුව 88 42 මෙතනින් එනවා 3.69 වැඩි කිරීම 10 රින 3යි මවුල අපිට ගන්න පුළුවන් සමීකරණ දාගෙන යන්න තමයි අපිට සිද්ධ වෙන්නේ කැල්සියම් කාබනේට් මවුල ගන්න x නම් මෙයත් x මෙයන් 2x මැග්නීසියම් කාබනේට් මවුල ගන්න y නම් මෙයා 2y මෙයා y අපිට ගන්න පුළුවන් m කැල්සියම් ක්ලෝරයිඩ් ධන m මැග්නීසියම් ක්ලෝරයිඩ් සමානයි 0.19යි කැල්සියම් ක්ලෝරයිඩ් වල මවුල ගන්න x වැඩි කිරීම කැල්සියම් 40යි Cl 35.5යි ඒතර 71යි 71යි 40යි 111යි 111x ධන මැග්නීසියම් ක්ලෝරයිඩ් 71යි 24.95යි y සමානයි 0.19යි එන 111x ධන
95y සමානයි 0.1යි තමයි පළවෙනි සමීකරණය. එතන කරන් දෙයක් නැහැ ළමයි. මෙතනින් ගත්ත 2x දාන 2y සමානයි. 2x දාන 2y සමානයි. 3.696 වැඩි කිරීම 10 රින 3යි මවුල්. මම මේක x දාන y කියලා ගන්න. x දාන y සමානයි 1.16යි 4යි 16යි වැඩි කිරීම 10 රින 3යි දෙවෙනි සමීකරණය. දැන් අපිට ඇත්තටම කියනවා නම් y වැඩක් නැහැ ළමයි. යන්නේ y කැල්සියම් කාබ් මැග්නීසියම් කාබනේට් අපි කැල්සියම් කාබනේට් විතරයි හන්නේ. ඒ නිසා අපිට x හොයා ගන්න ඕනේ y කැපුවා නම් හරි. එහෙනම් මේ සමීකරණය 95න් වැඩි කරා. මේක වැඩි කරන 95න්. දෙවෙනි සමීකරණය වැඩි කරන 95යි. වැඩි කරාම 95යි x ධන 95යි y සමානයි. මේක 95න් වැඩි කරන්න. වැඩි කරාම එන එතන 1.8යි 4යි 8 වැඩි කිරීම 95 175.6 වැඩි කිරීම 10 රින 3යි කියලා. මේක මම තුන්වෙනි සමීකරණය කියලා ගන්නම්. දැන් හරි මේ සමීකරණේ සුළු කරන්න තියන්නේ අපිට මේක අඩු කරමු. 10 රින 3යි කියන්නේ මෙතන 0.175යි 5යි 6 තුනෙන් අඩු කරනවා මම දැන් තුනෙන් නෙමෙයි එකෙන් අඩු කරන 3 1 රින 3 මේකට මේ කැපිලා යනවා 111න් 95ක් අඩු කරාම 16යි x සමානයි අතරින් එනවා 0.19න් අඩු වෙන්න ඕනේ 9න් අඩු වෙන්න ඕනේ 0.17යි පායි 6 0.1යි 4යි 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 දුරට දුරු කරන්න ඕනේ නැහැ x සමානයි මේක බෙදන්න ඕනේ 16 16න් බෙදුවම 0.2යි 2යි 3යි 4යි 9 වැඩි කිරීම 10 රින 4යි 9 වැඩි කිරීම 10 රින 4යි මම එම නිසා m කැල්සියම් කාබනේට් එනවා 9 වැඩි කිරීම 10 රින 4යි මවුල වැඩි කිරීම 100යි ග්‍රෑම් මවුල කැපිලා ගියාම 10 රින 2යි 0.09 ග්‍රෑම් කියන්නේ 0.09 ග්‍රෑම් උත්තරේ 3 31 CE4 plus CE3 plus මේකේ ඉලෙක්ට්‍රෝඩ විභවය දීලා තියෙනවා ධන 1.2 වෝල්ට් Fe2 plus Fe මේකේ දීලා තියෙනවා 0.47 මොකද අපි ගන්නවා අපි කියන විද්‍යුත් රසායනික ශ්‍රේණිය මේගොල්ලෝ ඉන්නේ ඉහළ ඍණාගේ ඉඳන් බිඳුවට ඇවිල්ලා ඉහළ ධනාගේ දක්වා ඉන්නේ ඒ නිසා මෙයා උඩ ඉන්නේ ශ්‍රේණියේ Fe2 plus Fe මේ උඩ ඉන්නේ CE4 plus CE3 plus නෙමෙයි. ඔය අපි උගන්වන විද්‍යුත් රසායන ශ්‍රේණිය ඔක්සියන් විභවලෙස ලිව්වම මේ දිශාවෙන් උඩට ඔක්සිහාරක බලය වැඩි වෙයි. ඒ කියන්නේ ඔක්සිකරණය වීමේ හැකියාව උඩට වැඩි වෙනවා. මෙහි ඔක්සිකාරක බලය වැඩි වෙනවා මේ. ඔක්සිකාරක බලය. ඒ කියන්නේ ඔක්සිහරණය වීමේ හැකියාව බලය වැඩි වෙනවා. ඒ වගේම අපි උගන්වන උඩායට ඔක්සිකරණය වෙන්න පුළුවන්, යටායට ඔක්සිහරණය වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ සංඝටක හතරෙන් Fe සහ මෙයා ප්‍රතික්‍රියා කරනවා. මෙයා මෙහෙට ඔක්සිකරණය වෙනකොට Fe2+ බවට ඔක්සිකරණය වෙනකොට සෙලීනියම් 4+ එක සෙලීනියම් 3+ දක්වා ඔක්සිහරණය වෙනවා. හරි. ඔන්න ඔය කරුණු ටික හරියට තේරුම් ගත්තා නම් ඔය පන්නේ උත්තරේ ලියදැයි. CE4+ Fe2+ වලට වඩා දුර්වල ඔක්සිකාරකයක් වෙන්නේ. ඔක්සිකාරක බලය වැඩි වෙනවා. ඒක පළවෙනි ප්‍රකාශනය හරි. CE4+ Fe2+ ඔක්සිහරණය කරන්නේ නැහැ. ළමයි මේ දෙන්න ප්‍රතික්‍රියා කරන්නේ මේ සංඝටක අතරින් ප්‍රතික්‍රියා කරන්නේ මෙහෙම ඔය විදුලි රසායන ශ්‍රේණිය ලිව්වම උඩින් දකුණ යටින් වම. උඩින් දකුණ ඈත් යටින් වම් පැත්ත ඈත් තමයි ප්‍රතික්‍රියා කරන්නේ. ඒ නිසා මෙතන මේ සංඝටක අතරින් ප්‍රතික්‍රියාවක් එන්නේ Fe හා CE4+ අතර විතරයි. CE4+
Fe2+ වලට වඩා Ce4+ Fe2+ වලට වඩා හොඳ ඔක්සිකාරකයක් වේ. හරි ළමයි. හොඳ ඔක්සිකාරකයක්. Ce4+ Fe ඔක්සිකරණය කර හැකියි. Fe ඔක්සිකරණය කර. C හරි D හරි උත්තරයන්ග 3. 32 කවුරුත් කාලා නැහැ. 33 ආලා තිනවා. 33යි පන්ති දෙකේම තාම කරලා නැහැ. කලාප සම්පූර්ණය කියන කොටස. ඔන්න කාරණාවලම හැම පොඩ්ඩක් වැඩි අවුල් මම මතකයට පොඩ්ඩක් කියන්නම්. පාඩම් පිළිබඳ පොඩ්ඩක් මතකයට. ඕකෙලම අපි AB පරිපූර්ණ ද්‍රාවණයක් කියලා ගත්තොත් එහෙම හිතන්නකො P not A වැඩි කියලා P not B ට වඩා. එහෙනම් T not A කියන්නේ තාපාංකය B ගේ තාපාංකයට වඩා වැඩි ළම. මේක අපි මේ වාෂ්ප පීඩන ප්‍රත්‍යාරය. වාෂ්ප පීඩන ප්‍රත්‍යාරය අඳින්න ළමයි නියත උෂ්ණත්වයේදී මේකේ තියෙන වාෂ්ප පීඩනය මෙතනත් වාෂ්ප පීඩනය අනේ වාෂ්ප පීඩනය මෙතන වාෂ්ප පීඩනය XA මෙහෙට වැඩි වෙනවා. XA මෙතන 1යි. XB මෙතන 1යි. ඔබට වාෂ්ප පීඩන ප්‍රත්‍යාරය ගත්තොත් එහෙම අපි ගත්තොත් එතන P not A වැඩි කියලා අරන් තින්නේ. P not A P not B මේ විදිහට P not A P not B P මුළු මේ වගේ ප්‍රත්‍යාරයක් එනවා. වාෂ්ප පීඩන මේකට කියන අපි වාෂ්ප පීඩන සංයුති ප්‍රත්‍යාරය. ඊළඟ දෙවෙනි එක මේකෙම ළමයි අපි තාපාංක ප්‍රත්‍යාරය. ඒ කියන්නේ කලාප සටහන එන්නොත් ඒ. උෂ්ණත්ව සංයුති කලාප සටහන. උෂ්ණත්ව සංයුති කලාප සටහන මේක එන්නොත් එම මේකේන ළමයි මේ විදියටයි මේ දෙකම උගන්වනවා. හරිද? يعني මේ දෙක අපි තීරි වශයෙන් මේක උගන්වනවා. මේක උෂ්ණත්වය. මෙතන උෂ්ණත්වය XA සමානයි මෙතන 1යි. මෙතන 1යි. මේක තමයි ළමයි T not A මේක තමයි T not B. මෙතන ළමයි අපි සිලබස් එකේ ඉගෙන අපි ගුරුවත් පොත්වල දාලා තියෙනවා. මෙතන ඉවරයි. හොඳයි ඇත්තටම කියනවා. ඔය කියන ප්‍රත්‍යාරේ නෑ. හැබැයි 2019 ඔයගොල්ලන්ට මතක නම් 2019 පේපර් එකේ රිවිෂන් ළමයින්ට මතක නම් 2019 පේපර් එකේ ළමයි මේ කියනවා. මෙතනදී මෙන්න මේක අපි උගන්වන්නේ උෂ්ණත්වය අපි ගත්තොත් මෙතන තමයි ද්‍රව මේ වායු මේ ද්‍රව වායු සමතුලිතය තමයි ළමයි මේ තියෙන්නේ. ද්‍රව වායු කියන්නේ මෙතන ද්‍රවයේ සංයුතිය නම් මේ වාෂ්පයේ සංයුතිය තමයි මේ ලියවෙන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම දැන් ඔන්න ඔය ප්‍රත්‍යාර. ඔකට කියන්නම පීඩන සංයුති ප්‍රත්‍යාර. පීඩන සංයුති ප්‍රත්‍යාර. අපි ගත්තොත් එහෙම ළමයි මේ තාපාංකයට අදාළව මෙන්න මේ මුළු පීඩනය මෙහෙම කියලා ගත්තොත් මුළු පීඩනය මේ ඇත්තටම ළමයි මේක අඳින්නේ ද්‍රවයත් එක්ක. ද්‍රව සංයුතියත් එක්ක තමයි මේ මුළු පීඩන මේ ප්‍රත්‍යාරේ තියෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම මම පොඩි උදාහරණයක් මම පොඩි එකක් කියන්නම්. අපි ගත්තොත් මෙන්න මේ කියන විදිහට XA 0.5යි XB 0.5යි. හරිද? XA 0.5යි XB 0.5යි කියලා කියන මම සමාන ද්‍රාවණයක් ගන්නේ දේශියට XA ගේ මවුල භාගය 0.5ක් සහ B ගේ මවුල භාගය 0.5ක් වෙන ද්‍රාවණයක් සැලකුවොත් PA සමානයි P not A XA සහ PB සමානයි P not B XB කියලා ගත්තොත් P not B XB කියලා ගත්තොත් දැන් අපි ගත්තොත් මෙන්න මෙතනදී XA XB මේ සමානයි මම 0.5 කියලා නරඹන්නේ XA XB කියන්නේ සමානයි හරිද PA PB ගත්තොත් මෙතනදී PA වැඩි ළමයි PA වැඩි ළමයි PB ට වඩා PA වැඩි PB ට වඩා 0.5 කියලා ගත්තොත් මොකද වෙන්නේ PA වැඩි වෙනවා PB ට වඩා ඉතින් මෙතනදී පීඩනය කියලා ගත්තොත් අපි ගත්තොත් මෙන්න 0.5 සංයුතිය ද්‍රවයේ සංයුතිය XA සමානයි 0.5යි
මෙන්න ද්‍රව්‍ය සංයුතිය ගත්තොත් මෙන්න මෙතන 0.5 තියෙනවා නම් දැන් PA ට වඩා PB වැඩි නම් ළමයි වාෂ්පය ගත්තොත් YA වැඩි වෙනවා. වාෂ්පයේ සංයුතිය A ගේ B ගේ සංයුතියට වඩා වැඩි වෙනවා. හරිද? ඒතර PV සමාන NRT අපි හිතුවොත් එම් වාෂ්ප කලාපය ගැන T නියතයි කියන කාරණාවගේ R නියතයි B නියතයි වාෂ්ප කලාපේ. ඒ නිසා පීඩනය වැඩි නම් මවුල ගන්න වැඩි. ඒ නිසා දැන් අපි ගත්තොත් මෙතනට XA 1යි XA 1යි XB මෙතන 1යි. දැන් 0.5 දී දැන් මේ කියපු විදියට 0.5 දී A ගේ සංයුතිය B ගේ සංයුතියට වඩා මොකද වෙන්නේ? වැඩි. A ගේ සංයුතිය B ගේ සංයුතියට වඩා වැඩි කියන්නේ ළමයි. දැන් අපි ගත්ත විදියට අනුව ඊළඟට එන්නේ දැන් A ගේ සංයුතිය දැන් වාෂ්පීය සංයුතිය දැන් මේ තියෙන්නේ ද්‍රව්‍ය සංයුතිය 0.5 තමයි මේ තියෙන්නේ. දැන් වාෂ්පීය සංයුතිය මේක ප්‍රත්‍යාරගත කරොත් එහෙම A ගේ සංයුතිය වැඩි පැත්තට යන්නේ. ওই විදිහට ගත්තොත් එහෙම වැඩි පැත්තට යන්නේ. මෙන්න මෙහෙම ප්‍රත්‍යාරයක් වෙනවා තමයි මේක. මේක තනි රේඛාවක් බවට පත් වෙන්නේ. මේක තනි රේඛාවක් බවට පත් වෙන්නේ මේක පරිපූර්ණ නම් නැත්නම් මේකේ වක්‍රයක් විදිහට මේක වෙන්නත් පුළුවන්. දැන් මේක මෙහෙම ආවෙන් පස්සේ වෙන්නේ ළමයි පීඩන සංයුති ප්‍රත්‍යාරයකදී එතකොට උෂ්ණත්වය වැඩි වෙන වායු වැඩි වෙන වගේම උෂ්ණත්වය වැඩි වෙන මෙහි තියෙන ළමයි ඝන අවස්ථාව මෙහි තියෙන ළමයි වායු අවස්ථාව පරිගණන මෙහි තියෙන්නේ ද්‍රව අවස්ථාව මෙහි තියෙන්නේ වායු අවස්ථාව මෙහි තියෙන්නේ ඝන ද්‍රව ද්‍රව වායු සමතුලිතය තියෙන්නේ මෙතන තියෙන්නේ ද්‍රව වායු සමතුලිතයක් තියෙන්නේ. එතකොට ඔන්න ඔය කාරණාවට අදාළව තමයි ළමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට මේක ඔන්න ඔය ප්‍රත්‍යාර තුන තියෙන්නේ. මේ දෙක තමයි ළමයි ඇත්තටම සිලබස් එකේ උගන්වන්නේ. මේක උගන්වන්න ළමයි ද්‍රව සංයුතියත් එක්ක තාපාංකීය ප්‍රත්‍යාරය. මේක තමයි ළමයි වාෂ්පීය සංයුතිය. මේ තින් ළමයි ද්‍රවයත් එක්ක ළමයි වාෂ්ප පීඩන සංයුතිය. මේ තින් ළමයි වාෂ්ප පීඩනය. මේ තින් ළමයි ද්‍රව සංයුතිය. වාෂ්ප සංයුතිය තමයි මේ තින්. කොහොමද ළමයි වක්‍ර දෙකේ. මේක හොඳට ඉගෙනගෙන මේක එක් කල්පනා කරලා මේක ගැන තීරණයට එළඹෙන්න මොකක්ද කියන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම මින් කුමන වගන්ති සත්‍ය වේද? ඒ සංයෝගයේ තාපාංකය බලලා මේ දැන් අපි ඇඳලා තියෙන එක ගමු. ඔව් එහෙම එකක්ම තමයි ඇඳලා තියෙන්නේ. හැබැයි වෙනස් නේ AB වෙනස් හරිනේ. මම කියපු එක ළමයි ඕක තමයි තියරි පාර්ට් එක. මම දැන් ඇඳලා තියෙන එකක් දින්නම්. මෙහෙම එකක් ඇඳලා තියෙනවා. මෙහෙම එකක්. දැන් මේක විදිහටමයි 100% B 100% A PQR මෙදිලා පීඩනය. ඒ කියන්නේ B ගේ පීඩනය වැඩි ළමයි. B ගේ පීඩනය වැඩි A ගේ පීඩනයට වඩා. ඒතර අපි ගත්තොත් B ගේ P not B වැඩි ළමයි මේකේ P not A ට වඩා. ඒ කියන්නේ T not B ට වඩා T not A වැඩි. T not B ට වඩා T not A වැඩි. A සංයෝගයේ තාපාංකය B සංයෝගයේ තාපාංකයට වඩා වැඩි වී පළවෙනි ප්‍රකාශනයේ තත්ත්වය. හරි. Q ප්‍රදේශයේදී වාෂ්ප කලාපය හා ද්‍රව කලාපය සමතුලිතයි පවතී. හරි ළමයි. P ප්‍රදේශයේ වාෂ්ප කලාපය පමණක් පවතී. P ප්‍රදේශයේ ළමයි ද්‍රව ළමයි. මේක තමයි ළමයි වාෂ්ප කලාපයේදී. උෂ්ණත්ව සංයුතිය ගන්න ඔන්න වාෂ්ප කලාපය. සමහර ඔය පන්නේ ආපු දවස්වල කිව්ව ළමයි මේ පීඩනය කියන එක ළමයි වැරදිලා දීලා ඉන්නේ. ඒ වැරදිලා නෙමෙයි ළමයි දුන්නේ මෙහෙම ප්‍රස්තාර තුනක් තියෙනවානේ. එතන සිලබස් එක මෙතනින් ඉවරයි. දැන් මේ අවුරුද්දේ තාව කොහොමද? P ප්‍රදේශයේ වාෂ්ප කලාපය පමණක් පවතී. වැරදි. R ප්‍රදේශයේ ද්‍රව කලාපය පමණක් පවතී. වැරදි. උත්තරේ 33 උත්තරයක් එක. හරි. ඊළඟ 34 බහුවයක සත්‍ය ඔය වගේ ප්‍රශ්නකින් ළමයි සත්‍ය කියන එක මුලින්ම කියව ගන්න. ස්වභාවික රබර් වල සිස් වින්‍යාසයක් සහිත දිත්ත බන්ධන ඇත. ඔයගලම මේක කරාම අපි කෙලින්ම කියනවා සිස් වින්‍යාසය තමයි කියලා ඒක තියෙන්නේ. යුගයන් දින්න නෑ. C දිත්ත බන්ධන C H CH2 ඔන්නෝක තමයි ළමයි CH. ඔය තමයි ළමයි ස්වභාවික රබර් වල බිව්විය. සිස් වින්‍යාසයේ තියෙන පළවෙනි එක හරියි. පොලි වයිනල් ක්ලෝරයිඩ් PVC සෑදෙන්නේ. බලම මේව නම් ආනකට මම ඉතර කැමතිත් නෑ. නිකන් ලික් කරන්න පුළුවන් ඒවා නිකන් අර නෝට් එක බලපු ගමන් උත්තර එළියට කාට හරි පාඩම් කරලා නැත්තම් තමයි අවුල. මේක ළමයි මේ CL දෙකම දාලා තියෙන එක නිසා ඒක වැරදි. පොලිස්ටරින් සහ නයිලෝන් යන දෙකම පිළිලු කරන්න ලබන්නේ සංගන්න බහුවවීකරණයෙන්. සංගන්න සහ ආකලනය කියලා දෙකක් තියෙනවා. ළමයි පොලිස්ටයිරින් ළමයි ආකලන බහුවවීකරණය ඒක නිසා ඒකත් වැරදි. යූරියා ෆෝමැල්ඩිහයිඩ් සහ ෆිනෝල් ෆෝමැල්ඩිහයිඩ් යන බහුවයක දෙකේම දිව්‍යයන් වල සීදිත්ත බන්ධනෝ කාණ්ඩ අඩංගු වේ.
යූරියා ෆෝමැල්ඩිහයිඩ් වල ළමයි සීදීත්ව බන්ධනෝ තිබ්බත් ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් වල ළමයි සීදීත්ව බන්ධන නැහැ. ඒකට හේතුව ඒක ළමයි සකස් වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහට. ඒක ළමයි ෆෝමැල්ඩිහයිඩ් වල තිබ්බ සීදීත්ව බන්ධන ඕකාණ්ඩේ මෙහෙම යනවා. සම මේකේ සීදීත්ව බන්ධනෝ නැහැ ළමයි. ඒ නිසා සිම්පල් A විතරයි හරි ළමයි. උත්තරය අංක 5 34. ඊළඟට අහලා තිනවා 35 A හා B වායුන් P නම් ඵලය ලබා දෙමින් ප්‍රතික්‍රියා කරයි. X නම් වූ ඊතා සියුම් අංශ වලින් සමන්විත ද්‍රව්‍ය මෙම ප්‍රතික්‍රියා සඳහා උත්ප්‍රේරකයක් ලෙස භාවිතා කිරීමට යෝජනා කර ඇත. X නම් ද්‍රව්‍ය පියවර 3ක් සහිත විකල්ප යාන්ත්‍රණය සපයයි. පියවර 3හි සක්‍රීය ශක්තියින් හා X නැති විට ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය පහත දී ඇත. X නැති විට 50ක සක්‍රීය ශක්තියක් පන්නනවා. සක්‍රීය ශක්තියක් කියලා කියන්නේ ළමයි ප්‍රතික්‍රියාව ඵල බවට පත් වීමේදී පන්නන්න ඕනේ ශක්ති බාධකය. ඒකට x නැති වෙලාවට 50යි. x ඇති වෙලාවට පළවෙනි පියවර 10යි. දෙවෙනි පියවර 5යි. තුන්වෙනි පියවර 40යි. ඒකල මේක ගත්තොත් මෙන්න මෙහෙම 10යි 5යි මෙහෙම 40ක් වෙලා තියෙනවා කියන එක තමයි ළමයි කියන්නේ. ඒකල මෙන්න 50 යන්නේ. නිකන් තිබ්බත් 50ක් පන්නන්න ඕනේ. දැනුත් 50ක් පන්නන්න ඕනේ. ඒ කියන්නේ 51ක් තියෙනවා ළමයි මේ පියවරක් තියෙනවා 51ක්. ඔයාලට මම මේක කියනකොට කියලා දීලා තිනවා මේ ප්‍රතික්‍රියාව පියවර කීපයක් වෙනකොට ළමයි මේ පියවරවල සේරම එකට වෙනවා. එතකොට මේක පන්නේ කියන්නේ ප්‍රතික්‍රියාවේ ආරම්භය ඉඳන් අවසානය දක්වා වෙන්නේ සක්‍රීය ශක්තිය වැඩිම පියවර තමයි හුඟක් දුරට ප්‍රතික්‍රියාවේ ආරම්භය ඉඳන් අවසානය දක්වාම වෙන්නේ. දැන් මේ ළමයි x දැම්මයි කියලා මේකේ මේ සක්‍රීය ශක්තිය මෙතන 50යි නම් මෙතන ඒ කියන්නේ x නැති වෙලාවටත් 50යි නේද? x තියෙන වෙලාවටත් 50මයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට x ඇත්තටම මේක උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරලා නැහැ හරිනේ. x භාවිතයේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය සැලකිය යුතු ලෙස වෙනස් නොකර හරි. වැඩිපුර x භාවිතයෙන් 3 පියවරේ සක්‍රීය ශක්තිය අඩු කළ හැකියි. ළමයි වැඩිපුර x භාවිතයෙන් 3 පියවරේ සක්‍රීය ශක්තිය අඩු කළ හැකියි කියන එක ළමයි අපි ඒක දැන් මේ ප්‍රකාශනයවා කියනකොට ඒක හරියනවා ළමයි අපි කිව්වනම් සාන්ද්‍රණය වැඩි කරාම අන්නේ අපි කියලා තියෙනවා සාන්ද්‍රණය වැඩි කරාම සක්‍රීය ශක්තිය අඩු වෙනවා කියලා. එහෙමයක් අපි උගන්වලා තියෙනවා කවදාවත් නෑ. ඔයාලට කොහෙවත්දිවත් එහෙමයක් උගන්වන්නේ නෑ. ඒ නිසා ළමයි දෙවෙනි ප්‍රකාශන ළමයි අපිට පිළිගන්න බෑ. කියන්නේ සාන්ද්‍රණය වැඩි කරයි කියලා ළමයි සක්‍රීය ශක්තිය අඩු වීමක්. ඊළඟ එක x විශාල පෘෂ්ඨ ශේෂ්ත්‍රඵලය සහිත ද්‍රව්‍යයක් නිසා x භාවිතයේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කරයි නෑ. x භාවිත කළත් නැත්නම් උෂ්ණත්වය වැඩි කිරීම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කරයි. ඉතින් ඒක අන්නේ ළමයි උෂ්ණත්වය වැඩි කරාම අණුවල චාලක ශක්තිය වෙලිලා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. 36 ඒ ප්‍රකාශනය ගැන ළමයි පොඩ්ඩක් අහලා තිනවා. ෆීනෝල් පිළිබඳව. ඇත්තටම කියනවා පළවෙනි ප්‍රකාශනය පිළිබඳව ගත්තොත් එහෙම 36 මම තේරම කියන්නම් ඒ වුණාට ෆීනෝල් ගැන අපි කතා කරන්නේ. ළමයි මේ මෙන්න මේ ප්‍රශ්නේ ළමයි මේක 40යි කියලා දාලා තිබ්බන. තේරෙනවනේ? එතකොට දැන් x නැති වෙලාවට 50යි x තියෙන වෙලාවට ළමයි පන්නන්න අමාරුම පියවරක් 40 නම් අනිවාර්යයෙන්ම ළමයි x භාවිත ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කරනවා. මොකද ළමයි හිතන්න පුළුවන් මේ තුනම එකතු කරාම 55ක් වෙනවා කියලා. නෑ ළමයි තුනම එකතු කරාම එයා ගයන් ගන්නෙ නෑ. හොඳයි. ඒ කියන්නේ එක පියවරයි ළමයි ඔය පද්ධතිය ප්‍රතික්‍රියාව අමාරු කරනවද ලේසි කරනවද කියන එක තීරණය වෙන්නේ එක පියවරකින්. ඒක නිසා ළමයි මේක 40 කියලා තිබ්බනම් ළමයි x භාවිතය පැහැදිලිවම ළමයි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කරනවා නේ. ඒකත් 50 වෙච්ච එකයි ළමයි. ඒක උත්ප්‍රේරකයක් විදිහට ක්‍රියා කරනවා කියලා අපිට ගන්න බැරි. ඊළඟ පීනෝල් පීනෝල් හා ෆෝමැල්ඩිහයිඩ් අතර ළමයි අපි ඇත්තටම කියනවා නම් ආම්ලික මාධ්‍ය තමයි ළමයි ප්‍රතික්‍රියාව කියන්නේ. හැබැයි ළමයි බාෂ්මික මාධ්‍යත් තමයි ඒකට උත්ප්‍රේරකයක් විදිහට ක්‍රියා කරලා පීනෝල් ෆෝමැල්ඩිහයිඩ් අතර ප්‍රතික්‍රියාව සිද්ධ කරනවා ළමයි. එතන ওই සල්ෆියුරික් වගේම වෙන බාෂ්මයක් දැම්මම ළමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවාද? B ෆීනෝල් එතනෝල් වලට වඩා අඩුවෙන් ආම්ලික වේ. අපි උගන්වන ළමයි ඇල්කොහොල, ඉතනෝල්, පීනෝල මේව කාබොක්සිලික් අම්ල. මේවා ළමයි හේතු වලින් නම් ළමයි කාබනික රසායන වීඩියෝ එකදී අපි කතා කරනවා. ළමයි ෆීනෝල් එතනෝල් වලට අඩුවෙන් ආම්ලික වේ වැරදි. පීනෝල් ජලීය සෝඩියම් බයිකාබනේට් සමග ප්‍රතික්‍රියා කර CO නෑ ළමයි පීනෝල් නෑ ළමයි ඔය සිද්ධිය කරන් ළමයි කාබොක්සිලික් අම්ල. කාබොක්සිලික් අම්ල ප්‍රතික්‍රියා කරන අම්ල හේලයිඩ ප්‍රතික්‍රියා කරන ළමයි සෝඩියම් කාබනේට් බයිකාබනේට් එක්ක. පීනෝල් නෑ. පීනෝල් Br2 සමග ආදේශ ප්‍රතික්‍රියාවකට භාජනය වේ. හරි ළමයි. ෆීනෝල් Br2ත් එක්ක ප්‍රතික්‍රියා කරාම පැහැදිලිවම ළමයි Br3ක් මෙතන තියෙන චයින් කරමින් සම්බන්ධ වෙන්නේ. ඒක ළමයි ආ දේශයක්. ඇල්කීන ඇල්කයින වගේ එකක් දුන්නා ළමයි ඒක ආ කරන ප්‍රතික්‍රියාවක්. නමුත් ළමයි මේක ආ දේශයක්. ඒ නිසා ළමයි A හරි B
B හරි උත්තරය අංක 4. 37 සංයෝගයක් දීලා තියෙන ළමයි ඒ ගැන විස්තර අහලා තින්නේ CH3 CH2 CH Br CH දිත්ත බඳන CH2 ත්‍රිමාන සමායක ආකාර දෙකක් ලෙස යට පැවතියි. ත්‍රිමාන සමායක කිව්වම ළමයි ගන්න තියෙන්නේ මොනවද? ත්‍රිමාන කිව්වම ගන්න තියෙන්නේ මොනවද? ජ්‍යාමිතික. දිත්ත බන්ධනය හරහා ළමයි මෙයා මෙයාට අසමාන වෙන්න ඕනේ, මෙයා මෙයාට අසමාන වෙන්න ඕනේ. අනිත් එක තමයි ප්‍රතිරූප අවයව. ඒකෙදි වෙන්න ඕනේ ළමයි අසමාන කාණ්ඩ හතරක් බෙදලා දිනවා. දැන් මේ ජ්‍යාමිතිකේ පෙන්වන්න නම් බෑ. හැබැයි මේ ප්‍රකාශය පෙන්වන්න පුළුවන්. ඒ නිසා ළමයි මෙයාට ත්‍රිමාන සමායක දෙකක් විදිහට මෙයාට පවතින්න පුළුවන්. පළවෙනි ප්‍රකාශනයේ සත්‍යය. දෙවෙනි එක ඒ උත්ප්‍රේරක හයිඩ්‍රජනීකරණය ත්‍රිමාන සමායකතාවයෙන් නොපෙන්වන සංයෝගයක් ලබා දී. උත්ප්‍රේරක හයිඩ්‍රජනීකරණය කරන් පස්සේ ළමයි මෙතන CH2 CH3 වල මේ කාණ්ඩ දෙක සමාන වෙනවා. ඒතකොට ළමයි ත්‍රිමාන සමායකතාවයෙන් නොපෙන්වන එකක් ලබා දෙනවා. ඒක හරි ළමයි. C ඒ මධ්‍යසාරී ක්‍රියාව සමග පිරියම් කළ විට ත්‍රිමාන සමායකතාවයෙන් නොපෙන්වන සංයෝගයක් ලබා දී. මේ සංයෝගයේ මධ්‍යසාරී ක්‍රියාව එක රත් කරන් බලමු. මධ්‍යසාරී ක්‍රියාව රත් කිව්වේ. මෙන්න Br බැලි කාබන් මෙන්න යාබැලි කාබන් දෙයක් තියෙනවා. මෙතන අඩු කාබන්ගෙන් අයින් වෙනවා කියලා කෙනෙක්ට ගත හැකි. C එකයි වුණා මෙතනින් CH2 මෙතනින් CH2 CH3 මේක දැන් මේක තමයි ප්‍රධාන ඵලය ලෙස එන්නේ. මේක આવොත් නම් මේක මෙතනින් මෙහෙම ඇවිල්ලා මෙතන x දෙක සමාන වෙලා තින්නේ. ඒ නිසා ළමයි ත්‍රිමාන සමායකතාවයෙන් නොපෙන්වන සංයෝගයක් ගත හැකි අවුලක් නැහැ. දැන් මෙතනින් යනවා කියලා ගත්තොත් එන්න දැන් කෙනෙක් හිතුවොත් මෙතන විත්ත බන්ධනයක් තියෙනවා. මේක يعني සාමාන්‍ය කාබන්යක් වගේ නෙමෙයි. මේ පැත්තෙන් එන හෝ මේ පැත්තෙන් සංයෝගයක් ඇත්තටම එනවා. CH3 CH විත්ත බන්ධනය C H CH විත්ත බන්ධනය CH2. මේක ගත්තොත් එම ළමයි මේක වටේ මේ තියෙන්නේ H එක CH3 එක H එක මේ හොඳන කාණ්ඩයක් තියෙන. ඒ නිසා ළමයි ඒක හරි කියලා ගන්නත් පුළුවන්. මධ්‍යසාරී ක්‍රියාව පිරියම් කළ විට ත්‍රිමාන සමායකතාවයෙන් නොපෙන්වන සංයෝගයක් එනවා කියලා ගන්නත් පුළුවන්. පෙන්වන සංයෝගයක් එනවා කියලා ගන්නත් පුළුවන්. ඒක නිසා ප්‍රකාශනය හරි කියලා ගන්නත් පුළුවන්, වැරදි කියලා ගන්නත් පුළුවන්. ඒ ජලීය ක්‍රියාව සමග පිරියම් කළ විට ත්‍රිමාන සමායකතාවයෙන් නොපෙන්වන සංයෝගයක් ජලීය ක්‍රියාව එක ප්‍රතික්‍රියා කරාම වෙන්නේ මෙතන OH එක එනවා. දැන් මෙතනදී අනේ මෙතනදී ආයෙත් එනවා ළමයි ත්‍රිමාන සමායකතාවය පෙන්වනවා. අන්න ඒ නිසා ඒක ඒ ප්‍රකාශනය ළමයි පිළිගන්න බෑ අසත්‍යයි. A හරි B හරි C හරි කියලා ගන්නත් පුළුවන්, නැහැ කියලා ගන්නත් පුළුවන්. ඒ නිසා ඒක ගන්නත් පුළුවන්, උත්තරේ පහ ගන්නත් පුළුවන්. 38 ප්‍රතික්‍රියා තුනක් දීලා තිනවා. ඒ ප්‍රතික්‍රියා තුනේ ඩෙල්ටා H ඩෙල්ටා G දීලා තිනවා. බලන්න ළමයි ඒකේ තොරතුරු දීලා තියෙන ළමයි T උෂ්ණත්වයේ තොරතුරු වගේ දීලා අපි ප්‍රශ්නේ අහන්නේ T ම තමයි අහන්නේ. ඒ කියන්නේ දැන් ඔබ එක උෂ්ණත්වයක දීලා වෙන උෂ්ණත්වයක කතන්දර සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. පළවෙනි එක T උෂ්ණත්වයේදී මින් කුමන වගන්තිය සත්‍ය වේද? CH4 මගින් C2H4 නිපදවීම සඳහා 1 2 3 ප්‍රතික්‍රියා තුනම යොදාගත හැකියි. ඩෙල්ටා G වලින් අපි කරන්නේ ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධතාවය පිළිබඳ ළමයි ගන්නේ. ඔය දීලා තියෙන තුනෙන් ඩෙල්ටා G ඍණාගයකට දීලා තියෙන ළමයි පළවෙනි එකේ දාන, දෙවෙනි එකේ ඍණ, තුන්වෙනි එකේත් ළමයි ආයිත් දාන. ඒ නිසා ළමයි දෙවෙනි ප්‍රතික්‍රියාවෙන් විතරයි ළමයි ඔකේ C2H4 නිපදවන්න පුළුවන්. පළවෙනි එකේ තුන්වෙනි එකේ බෑ. ඉතලයි පළවෙනි ප්‍රකාශනය පිළිගන්න බෑ. එකවන ප්‍රතික්‍රියාවට ඍණෙන් කොටු වෙනසක් ඇත. මම බලන්න ළමයි डेल्टा G समान डेल्टा H ऋण T डेल्टा X मेरी दिला में डेल्टा H का देशीय 1.88 डेल्टा G එක දීලා දිනවා 169.6 දෙකයි. තමයි डेल्टा G එක දාන්න ළමයි 170යි කියලා ධන වශයෙන් 170යි डेल्टा H එක දාන්න 200යි කියලා ආසන්න වශයෙන් ඍණ T डेल्टा X. දැන් මේ සමීකරණයට අනුව ළමයි ලෝකේ පවතින පුළුවන් අවම උෂ්ණත්වය කෙල්වින් වලින් ගත්තොත් 0යි. ඒ නිසා ළමයි මේක සෑම විටම ළමයි කෙල්වින් වලින් දාන නිසා මේක සෑම විටම ධන අගයක් වෙන්නේ. ඒක නිසා අපි ගත්තොත් මෙන්න මෙතනදී මේ ඍණ T delta S කියන එක. ඍණ T delta S කියන එක අනිවාර්යයෙන්ම මේ අගයන් වලට සාපේක්ෂව ගත්තම ඍණ 30ක් වෙනවා. ප්‍රදේශීය ඍණ 30 තමයි ළමයි 27 වෙලා තියෙන්නේ. ඒතර ඍණ කැපුනම T delta S එක ළමයි 30ක් වෙන්න ඕනේ. T දාන නිසා ළමයි delta S හැම විටම ධනාගයක් වෙනවා. එසල මේ දෙවෙනි ප්‍රකාශනය වැරදි. C CH4 මගින් C2H4 නිපදවීම සඳහා යොදාගත හැකි එකම ප්‍රතික්‍රියාව දෙවන ප්‍රතික්‍රියාව වේ. ඒක හරිය ළමයි.
දෙවෙනි ප්‍රතික්‍රියාව විතර ළමයි ඩෙල්ටා G එක ඍණ තියෙන්නේ. තුන්වෙනි ප්‍රතික්‍රියාවට ධන එන්ට්‍රොපි වෙනසක් ඇත. අපි බලමු තුන්වෙනි ප්‍රතික්‍රියාවේ යගයන්ටි. තුන්වෙනි ප්‍රතික්‍රියාවේ ඩෙල්ටා H දීලා තියෙන ළමයි 254යි. මේකයි 4යි. ඩෙල්ටා G දීලා තියෙන ළමයි 237යි. 0.74යි. මම අරක දාන ළමයි ඩෙල්ටා G යගේ 237යි කියලා දාන්නම්කෝ. 237යි. ඩෙල්ටා H එක 254යි. ඍණ T ඩෙල්ටා X. දැන් මේකට අනුව ගත්තොත් එimhe ළමයි 254න් 237ක් අඩු කරාම 17යි නේ ළමයි. ඔව් 17යි. ඒකට එන්න ඕනේ ඍණ T ඩෙල්ටා S. ඍණ T ඩෙල්ටා S අගේ ඍණ 17යි. ඍණ 17යි. එතකොට මේකට ඍණ කැපිලා ගිහිල්ලා T ඩෙල්ටා S කියන්නේ T හැම වෙලාවෙම ධන. එහෙනම් ඩෙල්ටා S අනිවාර්යයෙන්ම ධන වෙන්න ඕනේ. එහෙනම් C හරි ළමයි. D හරි. උත්තරය අංක 3. 39 වෙනි ප්‍රශ්නේ. 39 අපලියත් අහලා කැටයන විශ්ලේෂණයේදී එක කාණ්ඩයේ ලෝහ අයන ක්ලෝරයිඩ් ලෙස අවක්ෂේප කරේ එක කාණ්ඩයේ විශ්ලේෂණය පිළිබඳව මින් කුමන වගන්තිය සත්‍ය වේ. Ag+ Hg2+ Hg2 2+ සහ Pb2+ තනුගේ HCl එකතු කිරීමේදී අද්‍රාව්‍ය ක්ලෝරයිඩ් සාධන. ළමයි Ag+ හරි ළමයි Hg2+ එක හරි. හැබැයි ළමයි Hg2+ එක වැරදි. ඒක නිසා ළමයි පළවෙනි ප්‍රකාශනය පිළිගන්න බෑ. පළවෙනි එක සත්‍යයි. AgCl සහ PbCl2 පමණක් ජලීය ඇමෝනියාහි ද්‍රවණය වී තනුගේ HCl එකතු කිරීමේදී නැවත අවක්ෂේප නොවේ. දැන් ළමයි හේලයිඩ් යන හඳුනා ගැනීමේදී සිල්වර් නයිට්‍රේට් දාලා ළමයි ඇමෝනියා දැම්මම ළමයි මෙයා ළමයි දී වෙලා HNO3 මෙන්න මෙහෙම කෙනෙක් වෙනවා කියලා අපි උගන්වනවා. තනුක ඇමෝනියා දැම්මෙන් පස්සේ. එතකොට මේ AgCl ළමයි ඇමෝනියා ද්‍රාවණයකදී ළමයි ඔහොම දිය වුණා. ලෙඩ් ක්ලෝරයිඩ් ගැන ළමයි ඔහොම එකක් කොහෙදිවත් උගන්වන්නේ නැහැ. එන ඇමෝනියා දැම්මයි කියලා මෙහෙම මොකක්වත් වෙන කතාවක් ගැන උගන්වන්නේ නැහැ. උගන්වන්නේ නැහැ කියලා අපිට දෙවෙනි ප්‍රකාශනේ පිළිගන්න බෑ. ඒකම හොඳටම පාඩම් කරලා තියෙන්න ඕනේ මේ වගේ එකකට. එන අපි මෙහෙම එකක් දැකලා නැහැ කියන දැන්න. කියන්නේ නැති එකක් ළමයි ඔයගොල්ලන්ගේ පොතක ලියවෙන්නේ නැහැ නේ. එනේ ලෙඩ් ක්ලෝරයිඩ් එකක් එහෙම නැහැ කියලා පොතේ ලියවෙන්නේ නැහැ. එහෙම නැතිව ලියන්න ගියොත් එහෙම ළමයි එන්න තෝගයක් ලියද නෝට් පුරවතයගේ පොත් පුරවතයගේ නැතිව මේක වෙන්නේ නැහැ මේක වෙන්නේ නැහැ කියලා. ඒ තමයි හොඳට පාඩම් කරගෙන අන්නේ මම මෙහෙම එකක් අහලා නැහැ. ඒක නිසා මේක වෙන්න බැරි කියන තැනට ළමයි හදලා තියාගෙන ඉන්න ඕනේ. චලම දෙවෙනි ප්‍රකාශනය අපිට පිළිගන්නත් බෑ. පළවෙනි එකත් වැරදි දෙවෙනි එකත් වැරදි. තනුගේ HCl එකතු කිරීමේදී Ag+ Hg2+ සහ Pb2+ පමණක් අද්‍රාව්‍ය ක්ලෝරයිඩ් සාධය පළවෙනි එක හරි C හරි. උණු සාන්ද්‍ර HCl ද්‍රාවණයක Pb2+ අවක්ෂේප නොවේ. හරි ළමයි එයා PbCl2 එක සාන්ද්‍ර HCl දැම්මම දිය වෙනවයි කියලා ළමයි ඒක සිලබස් එකේ තැන් වල ළමයි අන්නේ සාකච්ඡා කරනවා. ඒක දිය වෙලා යන ළමයි 4 HCl PbCl4 2- එක බවට දිය වෙලා යනවා. ඒක අවර්ණ ද්‍රාවණය. ඒක සලම ඒක අවක්ෂේප වෙන්නේ නැහැ C හරි D හරි. H2O2 පිළිබඳව මින් කුමන වගන්තිය සත්‍ය වේද 40. H2O2 අණුවේ හයිඩ්‍රොක්සිල් කාණ්ඩ දෙක එකම තලයේ පීටයි. ඕනම එක්කෙනලා P ගුණය යන්තම් හරි බලලා තියෙනවා නම් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අණුව භාගයට දිගන ලද පොතක ආකාරයක විව්‍යක් කියලා උගන්වලා තියෙනවා. ඒ නිසා පළවෙනි ප්‍රකාශනය පිළිගන්න බෑ. දෙවෙනි එක ආම්ලික හා බාෂ්මික මාධ්‍ය දෙකේදී H2O2 වලට ඔක්සිකාරකයක් සහ ඔක්සිආරකයක් යන දෙකම ලෙස ක්‍රියා කළ හැකි ඒක හරිය ළමයි. ඒවා කෙලින්ම ඒ කියන්නේ නිකම් පාඩම් කරලා තියෙනවා ළමයි දන්න කාරණා. يعني නිකන් එකපාරක් දෙපාරක් P ගුණ උඩින් පාඩම් කරලා තිබ්බත් ඒ කාරණා හැම වෙනවයි කියලා හිතා ගන්න පුළුවන්. සංසුද්ධ H2O2 ගත්තොත් එහෙම ළමයි සංසුද්ධ ද්‍රවය ළමයි ලා නිල් පාටයි කියලා කියන්නේ. ද්‍රාවණය ළමයි අවර්ණයි ඝනය ළමයි සුදු පාට ස්පටික කියලා කියන්නේ. ඒ නිසා ළමයි සංසුද්ධ H2O2 ශක්තිමත් ලෙස හයිඩ්‍රජන් බන්ධිත අවර්ණ ද්‍රවයක් වේ. ඒක ළමයි ඒක සංසුද්ධ H2O2 කියලා තියෙන නිසා ළමයි ඒක පිළිගන්න බෑ ළමයි. ඒතර B හරි B විතරයි ළමයි හරි දැන්ට ඊට පස්සේ D ළමයි හරි වුණත් නැත්නම් ළමයි උත්තරයන්ක 5. H2O2 හි ඔක්සිජන් පරමාණු sp මුම් කරණය වී ඇත. එනම H2O2 වල ළමයි අපි විව්විය මෙහෙම ඇඳම අන්න මෙතන තියෙන ළමයි එක සැර දෙකක් මෙතන තියෙන ළමයි එක සැර දෙකක්. ඒ නිසා මේකේ මුම් කරන්නේ ළමයි sp 3 මුම් කරණයක් තමයි ළමයි දක්වන්නේ. ඒ නිසා ළමයි D ප්‍රකාශනයලා පිළිගන්න බෑ. ඒ නිසා ළමයි අසත්‍ය වේද කියලා අහලා තියෙන්නේ. මොනවද ගානේ අහලා තියෙන අසත්‍ය වේද? කියන්නේ A උත්තරයක් B උත්තරයක් නෙමෙයි C උත්තරයක් D උත්තරයක්. ඒ නිසා ළමයි A C D උත්තරයන්ක පාන. ඔය මම හිතන්නේ C හරි කියලා තරගෙන ඉවෙලා يعني හරි ප්‍රකාශනයක් කියලා අරගෙන AD විතරක් අරගෙන හතරක් දීලා තියෙනවා. ඊට පස්සේ ඊළඟට
43 2 methyl 2 propanol 2 propanol 1 2 3යි 2 methyl 2 propanol 2 methyl 2 propanol මෙන්න මෙයා methyl 2 methyl 2 propanol වලට වඩා වේගයෙන් 2 methyl 1 propanol met et prop 2 methyl 1 propanol 1 2 3 මෙන්න මෙයාට වඩා 2 methyl 2 propanol වලට වඩා වේගයෙන් 2 methyl 1 propanol සාන්ද්‍රිත්‍යල් සිංක් ක්ලෝරයිඩ් සමග ආවිලතාවයක් කියනවා. මෙයාට වඩා වේගෙන් මෙයා දෙනවද නැහැ. මෙයා ප්‍රාථමික එකක්. මෙයා ද්විතීයික මෙයා තෘතීයික එකක්. අන්න ඒ නිසා ළමයි ආවිලතාවය ගැන දෙන්නේ මෙයා. පළවෙනි ප්‍රකාශනයේ ළමයි අසත්‍ය. තෘතීයික කාබ කටයන ප්‍රාථමික කාබ කටයන වලටයි තයි ඒකට ළමයි යන්නේ අසත්‍ය සත්‍ය උත්තරංග 4. 45 CO2 අණු අතර ඇති අන්තර්ගත බල වලට වඩා SO2 අණු අතර ඇති අන්තර්ගත බල ප්‍රබල වේ. බලමු ළමයි මුලින්ම අණු දෙක පොඩ්ඩක් view යනගෙන එයාගේ හැඩය නිර්ණය කරගන්න ඕනේ. මේ කෙනෙක් SO2 කියන්නේ මේ කෙනෙක්. මෙයා ළමයි නිර්ද්‍රවීයයි. නිර්ද්‍රවීය අණු අතර හටගන්නේ ලන්ඩන් අපකිරණ බල විතරයි. ලන්ඩන් අපකිරණ බල විතරයි. දෙවෙනි එකේ SO2 මේක ද්‍රවීයයි. කෝණික අණුවක් ද්‍රවීයයි. සෑම කෝණික අණුවක්ම ළමයි ද්‍රවීයයි. ද්‍රවීය නිසා මේකේ හට ගන්නවා ළමයි ද්විද්‍රව ආකර්ෂණ බල. ද්විද්‍රව. ඔය අන්තර්ගත ආකර්ෂණ බල ළමයි දුර්වල ආකර්ෂණ බල ළමයි සාමාන්‍යයෙන් අණුක ස්කන්ධය සමාන නම් අපකිරණ බල. මේකේ ළමයි ද්විද්‍රව ආකර්ෂණ බලයි අපකිරණ බලයි දෙකම හට ගන්නවා. ඒ ළමයි ද්විද්‍රව ළමයි මේකේ හට ගන්න අපකිරණ බල වලට ප්‍රබලයි. නිසා CO2 අණු අතර ඇති අන්තර්ගත බල වලට වඩා SO2 අණු අතර ඇති අන්තර්ගත බල ප්‍රබල වේ පළවෙනි සත්‍යය. ද්‍රවීය අණු අතර ඇති අන්තර්ගත බල ආසන්න වශයෙන් සමාන ස්කන්ධ සහිත නිර්ද්‍රවීය අණු අතර ඇති එම් බල වලට ප්‍රබල වේ. ඕලම ඒ වගේ කාරණාවක් තමයි මෙතන කියවෙන්නේ. අන්න ඒක නිසා තමයි දෙවෙනි ප්‍රකාශනයේ සත්‍ය වෙන අතරම පළවෙනි එකේ ළමයි පහදා දීමුත් ළමයි යම් ප්‍රමාණයකට මේකේ තියෙනවා. නැත්නම් නෑ ඒක නිසා උත්තරේ එක ලෙස අපිට පිළිගන්න පුළුවන්. ඊට පස්සේ ආල්දී ළමයි 48 යකඩ නිසාරණයේදී CO මගින් හිමටයිට් ඔක්සියන් වීම අවස්ථා තුනකින් සිදුවේ. ඕක ළමයි ඕල් දුන්නා තමයි ප්‍රශ්නේ එහෙම වැරද්දක් නෑ. මොනවද වෙන හේතුන් නිසා ඕල් දීලා ඇත්තේ. හිමටයිට් වලින් ළමයි Fe2O3 හිමටයිට් කියන්නේ කාබන් මොනොක්සයිඩ් වලින් මුලින්ම පත් වෙන ළමයි මැග්නටයිට් බවට. ඊට පස්සේ ළමයි මැග්නටයිට් එක පත් වෙන ළමයි FeO බවට ෆෙරස් ඔක්සයිඩ් බවට කාබන් මොනොක්සයිඩ් වලින් ෆෙරස් ඔක්සයිඩ් එක ළමයි ඊළඟ යකඩ බවට පත් වෙනවා. ඒක හරිය ළමයි. පියවර තුනකින් තමයි ළමයි අවස්ථා තුනකින් තමයි ළමයි ඔක්සියන් වෙන්නේ. යකඩ නිස්සාරණයේදී භාවිතා කරන ධාරා උෂ්මකයේ උෂ්ණත්වය උඩ සිට පහත් දක්වා අඩු වේ. වැරදි ළමයි ධාරා උෂ්මකයේ නැත්නම් පල්ලෙන් තමයි ළමයි උණුසුම් වාත ධාරාවක් යවනවා කියලා කියන්නේ පල්ලෙන් උෂ්ණත්වය කෙල්ලින් 2000ක් විතර වෙනවා. උඩට එනකොට තමයි 700ක් විතර වෙනවා. කියන්නේ උඩට යන්න ළමයි අඩු වෙනවා. මොකද මේක කියන්නේ පල්ලෙහාට එන්න උඩ ඉඳන් පල්ලෙහාට එන්න අඩු වෙනවා කියලා නෑ ළමයි උඩ ඉඳන් පල්ලෙහාට වැඩි වෙනවා. ළමයි 48 පළවෙනි ප්‍රකාශනය සත්‍ය දෙවෙනි එක අසත්‍ය උත්තරයන්ග 3 පිළිගන්න පුළුවන්. 49 උෂ්ණත්වය වැඩි කිරීම ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය සෑම විටම වැඩි කරයි. උෂ්ණත්වය වැඩි කිරීම ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය සෑම විටම වැඩි කරයි. ඒ ප්‍රකාශන ළමයි 2010 පේපර් එකෙත් ඇවිල්ලා ළමයි ඒක සත්‍යයි කියලා ගත්ත ළමයි. ඒක ඊට පස්සේ අවුරුද්ද ගාව පේපර් එක. ඒක ඒ ප්‍රකාශන ළමයි සත්‍යයි කියලා තමයි ගන්න එක හොඳ. ඔය සමහර ප්‍රතික්‍රියා තියෙන ළමයි ඇත්තටම උෂ්ණත්වය වැඩි කරාම ශීඝ්‍රතාවය පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන්. අවස්ථාවක් නැති මේ තියෙනවා. නමුත් ළමයි ඔය ප්‍රකාශන ළමයි තාර්කිකව ගත්තොත් එමෙ ළමයි අණු වල චාලක ශක්තිය වැඩි වෙලා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා කියන එක අර සෑම විටම වැඩි කරයි කියන එක පවා පිළිගන්න ළමයි ඒක හරියි කියනවා. පළවෙනි එක සත්‍යයි. ඒක අසත්‍යයි කියන පැත්තට ළමයි උත්තර දීලා තිබ්බා. නමුත් ළමයි ඒක සත්‍යයි කියලා ගන්න. උෂ්ණත්වය වැඩි කළ විට ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය අඩු වේ. ඕල්ට කවුවත් ළමයි මෙන්න මේ ප්‍රත්‍යාරේ කියන අර ප්‍රතික්‍රියක ඵල සංක්‍රමණයේ ශක්තියත් එක්ක උෂ්ණත්වයත් එක්ක ළමයි මේකේ වෙනස් වෙන දැන් සක්‍රීය ශක්තිය කියන්නේ මේක ළමයි. මේ සක්‍රීය ශක්තිය උෂ්ණත්වයත් එක්ක මුකුත්ම වෙනසක් වෙනවා කියලා ළමයි කිසිම තැනක ඔයාලට උගන්වන්නේ නැහැ. ඒ කියන්නේ ළමයි උෂ්ණත්වයෙන් ළමයි සක්‍රීය ශක්තිය හැමයා කරන්න බෑ. පළවෙනි එක ළමයි සත්‍යයි, දෙවෙනි එක සත්‍යයි උත්තරයක තියෙනවා. යූරියා නිෂ්පාදනයේදී ඇමෝනියා හා කාබන් මොනොක්සයිඩ් අමුද්‍රව්‍ය ලෙස භාවිත වේ. යූරියා නිෂ්පාදනයේ ළමයි ඇමෝනියා මේක ළමයි අලුත් සිලබස් එකට නෑ 2019 මේ කියන්නේ
ඒ පටන් ගත්ත ඒ සිලබස් එක නෑ කලින් ගියේ තිබ්බේ. ඇමෝනියා සහ කාබන් මොනොක්සයිඩ් නෙමෙයි ළමයි ප්‍රතික්‍රියා කරන්නේ කාබන් ඩයොක්සයිඩ් දරනේ. ඇමෝනියයි කාබන් ඇමෝනියයි කාබන් ඩයොක්සයිඩ් ප්‍රතික්‍රියා කරන්නේ. ඊළඟට ඇමෝනියා සහ කාබන් මොනොක්සයිඩ් දෙවෙනි ප්‍රකාශය පළවෙනි එක අසත්‍යයි. ඇමෝනියා සහ කාබන් මොනොක්සයිඩ් ප්‍රතික්‍රියා කර සෑදෙන ඇමෝනියම් කාබනේට්. නෑ ළමයි ඇමෝනියම් කාබනේට් කියලා එකක් හැදෙන්නේ නෑ ළමයි කාබමේට් හැදෙන්නේ. අනිත් එක ළමයි කාබන් මොනොක්සයිඩ් එක නේ ප්‍රතික්‍රියා කරන්නේ කාබන් ඩයොක්සයිඩ් එක. ඒ නිසා ප්‍රකාශන දෙකම අසත්‍යයි. උත්තර අංක 5. දැන් මේ ප්‍රශ්න පත්‍රය ඉවරයි. පුළුවන් තරම් ළමයි ඔයාලට තනියෙන් කරන්න පුළුවන් ඒවා තනියෙන් කරලා උත්තර හොයන්න. බැරි ඒවා විතරක් ඊළඟ පේපර් එකේ ඉඳන් මට එවන්න. එනවා ඊළඟ පේපර් එකේ හැමෝම